පුතේ අපි විනාඩියෙන් පටන් ගන්නවා ක්ලාස් එක. තාම ළමයි ඇඩ් වෙනවා. විනාඩියෙන් පටන් ගන්නවා. හරි පුතේ සියලු දෙනාටම සුබ උදෑසනක්. ආයිබෝවන් සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා. අද එතකොට අපි අද ගෲප් කීපයක් එකතු වෙලා තියෙනවා. බදාදා සම්බන්ධ වෙන කණ්ඩායම් ගෲප් E J කීපයක් එකතු වෙලා තියෙනවා. නමුත් ළමයි 40ක් විතර තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. කොහොම වුණත් අද අපි word processing වල word වල අපි අද අවසාන පාර්ට් එක කරන්නේ. අදින් අපි word ඉවර කරනවා. තව පොඩ්ඩක් තියෙනවා ඔය සිංහල ටයිපින් යුනිකෝඩ් සහ සිංහල ෆොන්ට් ගැන කියලා දෙන්න තියෙනවා. එච්චරයි තියෙන්නේ. බලමු අද වෙලා තිබුණොත් ඒ ටිකත් ඉවර කරනවා. සිංහල ටයිපින් වොයිස් ටයිපින් කරන්නේ කොහොමද? ඒ ටික කියලා දෙනවද? ඊට ඉස්සෙල්ලා අපිට ඉතාමත් වැදගත් පාඩමක් තියෙනවා අද දවසේදී. ඒ තමයි තැපැල් මුසුව. මොකද්ද මේ තැපැල් මුසුව කියන්නේ? අපි ඉංග්‍රීසියෙන් කියනවා මේල් මර්ච් කියලා. අද අපිට ඉගෙන ගන්න තියෙනවා මේල් මර්ච්. එතකොට සාමාන්‍යයෙන් මේල් මර්ච් කියන්නේ මේ වර්ඩ් ප්‍රොසෙසිං වල ටිකක් ඇඩ්වාන්ස් පැත්ත. ලේසි, හරිම ලේසි. ළමයි ගොඩ දෙනෙක් කියන්නේ මේක අමාරුයි කියලා. අමාරු නෑ. තේරෙන විදිහට අද කියලා දෙන්නම් මේල් මර්ච්. ඔබ ඔෆිස් සම්බන්ධව මොනවා හරි දන්නවා NEQ level තියෙනවනේ. එය මොනවා හරි NEQ පාඨමාලාවක් කරනවා නම් ඔෆිස් සහතික පත්‍ර NEQ මට්ටමට යනවා නම් අනිවාර්යෙන් මේ කෝස් එකේ මේන් කැටගරියක් හැටියට වර්ඩ් ප්‍රොසෙසිං කරනවා නම් මෙන්න මේ පාඩම ඇතුළත් වෙනවා. මේල් මර්ච් කියන එක අතිශයින්ම වැදගත් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔෆිස් පාඨමාලාවක් හදාරන ළමයි වෙනුවෙන්. හරි. මොනවා හරි අහන්න තියෙනවද ආරම්භයේදී? නෑ. තියෙනවා නම් මැසේජ් එකක් දාන්න පුළුවන්. මයික් ඔන් කරන්න අවස්ථාව දෙන්නම්. යන අතරේ ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. හරි. හරි. මයික් ඔන් කරන්න පුළුවන්. හැබැයි ඔබේ සංගමයේ තියාගන්න නේද? මයික් එක පුළුවන් තරම් ඕෆ් කරලා තියාගන්න. එහෙම සිද්ධ වුණොත් මට ආපහු සිද්ධ වෙනවා මයික් එක බ්ලොක් කරන්න. හරි. මොනවා හරි ගැටලු තියෙනවා නම් තේරෙන්නේ නැති ඒවා තියෙනවා නම් මැසේජ් කරන්න. මම කමෙන්ට්ස් එක බලනවා. මැසේජ් බලනවා. ඊට අමතරව පැහැදිලි දෙයක් තියෙනවා නම් එහෙම අමාරුතාවයක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. හරි. අද අපි ඉගෙන ගන්න එතකොට දැන් මයික් එක වැඩ කරනවද බලන්න චෙක් කරන්න ඕනේ නේද? අපි අද ඉගෙන ගන්නේ සද්දේ පොඩ්ඩක් අඩුයි. කොහොම බලන්න පුතේ සද්දේ අනිත් අයට අඩු අය? ගැටලුවක් නෑ පුතේ. ඔයාගේ බලන්න. ඔව් මේ අනිත් ළමයි කියනවා නෑ සර් කියලා. ගැටලුවක් නෑ කියලා. ඔයාගේ වොලියුම් එක පොඩ්ඩක් වැඩි කරගන්න. එතකොට ගැටලුවක් ඇති. හරි. දැන් මම ඊට ඉස්සෙල්ලා පන්තියක් තිබුණා. ඒකෙදි ගැටලුවක් තිබුණෙත් නෑ. ඒක නිසා මේ සෙටින්ස්ම තමයි තිබුණේ. අම්මට ඩියුටි නිසා ලිව්වුන එක නේද? හරි. පුතේ මට මැසේජ් එකක් දාන්න. මම එවන්නම් ඔයාට. හරි. අපි එහෙනම් අද පටන් ගන්නවා මොකද්ද? මේල් මර්ච්. මේල් මර්ච් මාතෘකාව ලියා ගන්න එහෙනම් මේල් මර්ච් කියලා. මේල් මර්ච්ලා මාතෘකාව ලියා ගන්න. මොකද්ද නම? මේල් මර්ච්. මේල් මර්ච්. අපි මේකට සිංහලෙන් කියනවා පුතේ මොකද්ද? තැපැල් මුසුව කියලා කියන්නේ. අපි මේකට සිංහලෙන් කියනවා තැපැල් මුසුව. හරි ලස්සන නමක් තියෙන්නේ නේද? තැපැල් මුසුව. තැපැල් මුසුව. සිංහලෙන් කියන්නේ අපි මේකට තැපැල් මුසුව. ඉංග්‍රීසියෙන් කියන්නේ මෙයාට මොකද්ද? මේල් මර්ච්. මේල්
merge කියලා කියන්නේ. හරි. මෙන්න තියෙනවා අද මාතෘකාව අපි කතා කරන්නේ තැපැල් මුසුව නොහොත් මේල් මර්ජ් ගැන තමයි කතා කරන්නේ. එතකොට විශේෂයෙන්ම මේක අතිශයින්ම වැදගත් පාඩමක් word processing වල මේක අපි දන්නවා O level ICT වලට පුතේ මේකෙන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න ඇහුවට පැට්‍රිකල් පාර්ට් එකක් අහන්නේ නැහැ. හැබැයි ඔයාට පැට්‍රිකල් අහනවා A level වලට ගියාට පස්සේ GIT කියලා තියෙන පැට්‍රිකල් විභාගයක්. අන්න එදාට මේ පැට්‍රිකල් එක වැදගත් වෙනවා. මේල් මර්ජ් වලින් ප්‍රශ්න අහනවා. ඔබ NEQ සාමාන්‍යයෙන් PO ඒ වගේම tree වගේ මොනවා හරි කෝස් එකක් කරනවා නම් අපි දන්නවා NEQ levels තියෙනවා නේද? අපේ පාඨමාලාවේ තිබුණ අපේ මධ්‍යස්ථානයේ NEQ level තියෙනවා. NEQ level 4 වගේ මොනවා හරි ඔබ පාඨමාලාවක් උසස් තත්ත්වයේ පාඨමාලාවක් කරනවා නම් ඔෆිස් පාඨමාලාවක්. අන්න ඒකටත් පුතේ මේ අනිවාර්යයෙන්ම මේල් මර්ජ් කියන එක අන්තර්ගත වෙනවා. මේක ලේසි එකක්. ඇත්තටම ලේසි. මහ ලොකු දෙයක් නෙමෙයි. ළමයි ටිකක් අමාරුයි කියලා හිතාගෙන ඉන්නේ. හරිම ලේසි. මේකෙදි වෙන්නේ මොකද්ද පුතේ? ඔබට සාමාන්‍යයෙන් අපි හිතමු පාසලේ කියලා. පාසලේ අපි ළමයි ගත්තොත් සාමාන්‍යයෙන් දැන් අපේ ඉස්කෝලේ ගත්තොත් ළමයි 2500ක් 3000ක් විතර ඉන්නවා නේද? 3000ක් විතර ඉන්නවා ළමයි. එතකොට අපි හිතමු දැන් ඉස්කෝලේ පටන්ගෙන තියෙන්නේ. අපි ඉස්කෝලේ යනවා කියලා දැන් අපි සිහින මවාගමු. ඉස්කෝලේ යනවා එතකොට ප්‍රින්සිපල් කියනවා ලබන බදාදා පාසල් සංවර්ධන සමිතියේ රැස්වීමක් තියෙනවා. පාසල් සංවර්ධන සමිතියේ රැස්වීමක් තියෙනවා. එතකොට ඒ ඉන්න ඔෆිස් එකේ ඇන්ටි කෙනෙකුට කාට හරි කියනවා ලියුමක් හදන්න කියනවා මේ දෙමව්පියන්ට දැනුවත් කරන්න මෙන්න මේ වෙලාවට මෙන්න මේ දවසට ඉස්කෝලේට එන්න කියලා. එතකොට මොකද කරන්නේ? සාමාන්‍යයෙන් ළමයි 3000ක් කියන්නේ සහෝදර සහෝදරියන් එක්ක බලුවොත් පවුල් අපි හිතමු සාමාන්‍යයෙන් ගෙවල් තියෙනවා කියලා මෙතනින් 2000ක්. එතකොට පුතේ මේ ගෙවල් 2000ට අපි ලියුම පෝස්ට් කරන්න ඕන. අපි හිතන්නේ නැහැ දැන් මේක අතින් දෙනවා කියලා ළමයිට දෙනවා කියලා හිතන්නේ නැහැ. අපි මේ ලියුම තැපල් කරන්න ඕන. පෝස්ට් කරන්න ඕන එතකොට. එතකොට තියෙන ගැටලුව තමයි දැන් මේ වැඩේ බාරගත් එක්කෙනාට සතියයි තියෙන්නේ. මෙයාට දැන් ලියුම් 1000ක් ලියුම් 2000ක් ටයිප් කරන්න වෙනවද? දැන් ටයිප් කරන්න වෙනවද මේ ලියුම් 2000? එහෙම කරන්න ඕනේ නෑ පුතේ. ඒ කියන්නේ අන්තර්ගතය එකනම් මේකේ අපි කියන්නේ ශරීරය කියලා. මේකේ මාතෘකාව එකයි. ඊළඟට ඇතුලේ තියෙන දිනය එකයි, කරුණු කාරණා එකයි. මේ සීළු දේවල් පොදු කාරණා නම් වෙනස් වෙන්නේ ඇඩ්‍රස් එක පමණයි නම් අපිට තියෙන්නේ ඇත්තටම මේ එක ලියුමයි ටයිප් කරගන්න. අපිට ඕන එක ලියුමයි ටයිප් කරන්න. මේ 2000ටම පුතේ අපි හැබැයි ඇඩ්‍රස් ටික වෙන වෙනම ටයිප් කරන්න ඕන. මේ ලිපින ටික අපි වෙන වෙනම ටයිප් කරන්න ඕන. ලිපින ටයිප් කළා අපි පුළුවන් අපිට මර්ජ් කරනවා කියන්නේ එකට ඈඳලා එකට සම්බන්ධ කරනවට තමයි අපි මර්ජ් කියලා කියන්නේ නේද? අපි හිතමු කාමර දෙකක් තියෙනවා මෙන්න මෙහෙම නේද? මෙන්න කාමර දෙකක් තියෙනවා මෙහෙම. මේ කාමරේ මැද බිත්තිය කඩලා පුතේ එක කාමරයක් බවට පත් කරනවා නේද? එහෙම තියෙනවනේ ගෙදර කරනවනේ. මෙන්න මේකට තමයි මර්ජ් කරනවා කියන්නේ. එතකොට මර්ජ් කරලා අපිට මේ ඇඩ්‍රස් ටික මේකට සම්බන්ධ කළා අපිට එකපාර ලියුම් 2000ක් යවන්න පුළුවන්. ශරීරය එකයි නම් අන්තර්ගතය එකයි නම් අපිට වෙන වෙනම මහන්සි වෙන්න ඕනේ නෑ අපිට. ශරීරයේ මේන් ડોකියුමන්ට් එක විතරයි හදාගන්න තියෙන්නේ. එතකොට පහසුවෙන් අපිට එකවර ඇඩ්‍රස් එක හැබැයි ටයිප් කරන්න වෙනවා. ඇඩ්‍රස් 2000ක් නම් තියෙන්නේ, 1000ක් නම් තියෙන්නේ, 100ක් නම් තියෙන්නේ, 500ක් නම් තියෙන්නේ, 10ක් නම් තියෙන්නේ අපිට. ඇඩ්‍රස් ටික පුතේ හැබැයි ටයිප් කරන්න වෙනවා. මේ ලියුමේ අන්තර්ගත එකපාරයි ටයිප් කරන්න ඕන. පැහැදිලි වෙච්ච අය අත උස්සන්න බලන්න. තැපැල් මුසුව මේල් මර්ජ් කියන එකේ මූලික පරමාර්ථය පැහැදිලි වෙච්ච දරුවෝ ටික අත උස්සන්න බලන්න. මෙන්න මේ වගේ වැඩක් තමයි මේල් මර්ජ් එකෙන් කරන්න කියලා. හරි ගැටලුවක් නැහැ. 20 ගණන් යනවා. 20 ගණන් අත උස්සනවා. හරි ගැටලුවක් නැහැ. හරි එහෙනම් අපි චුට්ටක් ලියාගමු. මේල් මර්ජ් කියලා අපි චුට්ටක් ලියාගෙන අපි වැඩේට එමු. ලියන්න
ආරාධනා පතක් අපි කියන්නේ ඉන්විටේෂන් කාඩ් එකක් කියලා. ආරාධනා පතක් ආරාධනා පතක් ආරාධනා පතක් මාතෘකාව ලියාගෙන ආරාධනා පතක් සුබ පැතුම් පතක් සුබ පැතුම් පතක් ආරාධනා පතක් සුබ පැතුම් පතක් ලිපියක් 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 සහතික පතක් ආරාධනා පත්‍රයක් සුබ පැතුම් පතක් ලිපියක් සහතික පතක් සර්ටිෆිකේට් තියෙන්නේ සර්ටිෆිකේට් සහතික පතක් කිහිප දෙනෙකුට කිහිප දෙනෙකුට කිහිප දෙනෙකුට කිහිප දෙනෙකුට කිහිප දෙනෙකුට එකවර යවීම සඳහා 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 තැපැල් මුසුව මේල් මර්ච් තැපැල් මුසුව භාවිතා කරයි තැපැල් මුසුව භාවිතා කරයි වෙනම ඡේදකේ අපි ෂෝට් ලියා ගන්න වැඩේ භාවිතා කරයි තැපැල් මුසුව මේල් මර්ච් භාවිතා කරයි වෙනම ඡේදකේ වෙනම පැරග්‍රාෆ් එකකින් අන්තර්ගතය එක නම් අන්තර්ගතය එකම නම් අන්තර්ගතය එකම නම් අන්තර්ගතය කන්ටෙන්ට් එක කියනවා අපි අන්තර්ගතය එකම නම් වෙනස් වෙන්නේ වෙනස් වීමට අවශ්‍ය වන්නේ අන්තර්ගතය එකම නම් වෙනස් වීමට අවශ්‍ය වන්නේ වෙනස් වීමට අවශ්‍ය වන්නේ අන්තර්ගතය එකම නම් වෙනස් වීමට අවශ්‍ය වන්නේ ඉන් සමහරක් කරුණු විතරක් නම් වෙනස් වීමට සිදුවන්නේ ඉන් සමහරක් කරුණු විතරක් නම් උදාහරණයක් දිනය වෙලා ඇඩ්‍රස් වැනි දේවල් ඕනනම් දාන උදාහරණ ලිපිනය දිනය වෙලාව ලිපින වැනි දේවල් වෙනස් වන්නේ නම් මෙම මේල් මර්ච් පහසුකම භාවිතා කර ඉතාමත් පහසුවෙන් මෙම මේල් මර්ච් පහසුකම භාවිතා කර ඉතාමත් පහසුවෙන් අදාළ කාර්ය සිදු කරගත හැකිය හරි මම ආයෙ අහුවතේදී මම ඕක මම හිතලා කිව්වේ වෙනස් වෙන්න පුළුවන් හරි මෙන්න මේ වගේ වැඩක් පුතේ මෙන්න මේ වගේ වැඩක් තමයි වෙන්නේ අපි හිමු මෙන්න මේ වගේ තියෙනවා මේ වගේ අපි මුලින්ම එතකොට අපි ඇඩ්‍රස් ටික පුතේ වෙනම ටයිප් කරගන්න ඕන අටුසරාණක් ඇදගන්න අපි හිතමු අපි ඇඩ්‍රස් ටික අපි මෙහෙම ඇඩ්‍රස් ටික ටයිප් කරගන්න ඕන හිතන්නකෝ අපි කොලයක අපි මෙන්න මෙහෙම කොලම්ස් වලට බෙදලා කොලම්ස් 3කට බෙදලා මෙතන අපි තනතුර ටයිටල් එක දානවා ඒ කියන්නේ මිස්ද මිසිස්ද කියලා තියෙන ටයිටල් එක දානවා මෙතනට ඊට පස්සේ අපි නේම් එක දානවා නේම් එක දාලා ඊළඟට ඇඩ්‍රස් වගේ ඔන්න ඔහොම පුතේ අපි අදාළ දේවල් අපි මෙහෙම මුලින්ම ටයිප් කරගන්න ඕන මේ යවන ඇඩ්‍රස් ටික අපි ටයිප් කරගන්න ඕන මෙහෙම මුලින්ම මේ වැඩේ කරගන්න වෙනවා අපි මෙන්න තියෙනවා පුතේ අපි ප්‍රධාන ලියුම තියෙනවා අපි දැන් තා පොඩ්ඩේ ලියුමක් පෙන්නනවා අපි මේකට කියනවා පුතේ මාස්ටර් ඩොකියුමන්ට් එක කියලා
ප්‍රධාන ලිපියට කියනවා මේන් ඩොකියුමන්ට් එක නැත්නම් මාස්ටර් ඩොකියුමන්ට් එක. මේකට කියන්නේ අපි මාස්ටර් ඩොකියුමන්ට් එක. මෙන්න තියෙනවා මාස්ටර් ඩොකියුමන්ට් එක. මේ මුලින්ම අපි ඇඩ්‍රස් ටික ටයිප් කරගන්න ඕන. අපි ප්‍රැක්ටිකල් එක කරනවා. අපි ඊට ඉස්සෙල්ලා මාස්ටර් ඩොකියුමන්ට් එක ටයිප් කරගන්නවා. අන්තර්ගත 1යි අපිට වෙනස් කරන්න තියෙන්නේ මෙන්න මෙතන දේවල් තමයි මේකට දාන්න ඕන. මෙතනට දාන්න ඕන. ඊට පස්සේ පුතේ අපිට කැමති විදිහට අපිට පුළුවන්කම ලැබෙනවා මේක ලෙටර් එකක් දෝන අපිට යවන්න. ඊට පස්සේ අපිට මේක එන්ලොප් එකකටද ටයිප් කරලා යවන්නේ. මොනවා හරි පුතේ අපිට කැමති විදිහට පෙන්වන්නම් මං කැමති ආකාරයේ අපිට මේ විවිධ ෆෝමැට්ස් තියෙනවා. ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙමයි වෙන්නේ. මේකෙන් වැටෙනවා මෙයාට. මෙතනින් අපිට කැමති විදිහට print out ගන්න පුළුවන්. ඔන්න ඔය සිදුවීම තමයි අද අපි කරලා බලන්න හදන්නේ. කාරණා තුනයි. ප්‍රධාන කාරණා තුනයි මේ මේල් මර්ච් වලදී අපි ඉගෙන ගන්න වෙන්නේ. අපිට පුළුවන් මේක මෙතනින් ලෙටර් එකක් හැටියට ඊළඟට අපිට පුළුවන් මේක ලේබල් එකක් හැටියට අපිට ඕන නම් මේක ඇන්ලොප් එකක අර ඇන්ලොප් තියෙන්නේ ඇන්ලොප් එකක ටයිප් කරන්න පුළුවන් මේ මෙතනින් හදන දේවල් ඕනම විදිහට අපිට පුළුවන් කතන්දරේ තියෙන. හරි. මෙන්න මේක පුතේ මෙතන ටක් ගාලා මෙන්න මේ ආකෘතිය පොඩි කටු සටහනක් ඇඳ ගන්න ওই නෝට් එකට පල්ලෙහායි. අපි මේකට කියනවා data source කියලා. data source කියනවා අපි මෙයාට. data source එක. data source කියලා කියනවා. data source එක තමයි මේ තියෙන්නේ master document එක. මෙයාට main document කරන්නත් පුළුවන්. සිංහලෙන් කියන මොකද්ද? ප්‍රධාන ලිපිය. අපි ප්‍රධාන ලිපිය ටයිප් කරගන්න වෙනවා. ප්‍රධාන ලිපිය මෙන්න ප්‍රධාන ලිපිය තියෙනවා. master document එක තියෙනවා. ප්‍රධාන ලිපිය තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙතන තියෙන අපි මේක පුතේ හරියට database එකක් වගේ. මේ data source කියන්නේ database. අපි ඉගෙන ගන්නවා database කියලා පාඩමක් තියෙනවා අපිට. අපි මේ office course එකේදී ඉගෙන ගන්නවා. database කියලා පාඩමක් තියෙනවා. දත්ත පදනමක් කියනවා. අපි database එකක් කියන්නේ දැන් අපේ ළඟ තියෙනවා ඕගොල්ලන්ගේ සම්පූර්ණ විස්තර ටික අපේ කම්පියුටර් ලැබ් එකේ තියෙනවා විස්තර ටික. සියලුම දේවල් අපිට බලන්න පුළුවන්. ටෙලිෆෝන් නම්බර් එක ගැහුවත් නමින් හොයන්න පුළුවන් database එක. අන්න ඒකට තමයි database එක කියන්නේ. එතකොට දැන් මේ Zoom meeting එකට කවුද ආවේ? කවුද සහභාගී වෙලා තින්නේ? කීයටද ආවේ? ඒ ඔක්කොම තියෙනවා අපේ ළඟ. මේ දක්වා පැවති Zoom meeting වල සම්පූර්ණ විස්තර තියෙන ඔයාගේ සම්පූර්ණම database එක අපේ ළඟ තියෙනවා මේ වන විට. හරිද? ඒකට තමයි මේ data source එක කියන්නේ. අපි මුලින්ම හදාගන්න එක. ඒ data source එකෙන්, ඒ database එකෙන්, ඒ දත්ත පදනමෙන් මේ master document එකට දේවල් අරන් අපි ලිපිය print කරගන්නවා ඉතාමත් පහසුවෙන්. අපිට ලිපි print කරගන්න පුළුවන් ලියුමක් හැටියට, label එකක් හැටියට, envelope එකක් හැටියට ඕන විදිහට අපිට පුළුවන්. ඒක තමයි මෙන්න මේ mail merge වල හරය. හරි. දැන් අපි පුතේ මේ වැඩේ කරන්න එතකොට මොකද්ද කරන්න ඕන අපි? මුලින්ම අපි ලියුමක් හදා ගන්න ඕන නේද? අපි සරලව ටක් ගාලා ලියුමක් හදාගමු අපි. ලියුමක් හදාගමු. මගේ ළඟ තියෙනවා ලියුමක් හදපු එකක්. අපි ඒක ගන්නම්. හරි. ඔව් මෙන්න තියෙනවා ලියුමක් හදලා. දැන් කම්පියුටර් තියෙන දරුවෝ මට අත උස්සන බලන්න කම්පියුටර් තියෙන අය. දැන් මගෙත් එක්ක මෙතන සම්බන්ධ වෙලා ඉන්න අය කම්පියුටරයක් තියෙන අය. එහෙනම් ඉක්මනට කරන්න. මෙන්න මේ ලියුම ටයිප් කරන්න විනාඩි 5ක 6ක 10ක කාලයක් දෙනවා. පැට්‍රිකල් එක ඔයාට මයිත් එක්කම කරන්න පුළුවන්. මේවට අපි දාමු මෙතන මේ ටික මකන්න. මේවට දැන් තියන්න හිස්තැන්. මෙතන තියමු අපි මේකට ඕනෙත් මේකට තියමු. මෙන්න මෙතනට අපි දැන් මේ මේල් මර්ජ් කරන්න හදන්නේ. මේවට ඉරි දෙන්න. දැන්ට ඉරි තියාගන්නවම මේ අපි ජොබ් එකක් තියෙනවා. අනිත් ළමයිත් මේක ලියාගත්තක් කමක් නැහැ. පොතේ අනිත් අය ටයිප් කරන්න කම්පියුටර් තියන අය අපි ඉස්කෝලේ පටන් ගත්ත වෙලාවකදී
වෙලාවකදී දවසකදී අපි මේ පැට්‍රිකල් එක කරනවා. මේ පැට්‍රිකල් එක කරනවා එතකොට ආයි අපි ගොඩක් මහන්සි වෙන්නේ නැහැ පැට්‍රිකල් කරන්න. ඒක නිසා මෙතනදී ඔබට බැරි වෙන දේවල් පැට්‍රිකල් එක කරන්න ඔබට දෙනවා ඉස්කෝලේ පටන් ගත්තාම කම්පියුටර් ලැබ් එකට ඇවිල්ලා. ඊට පස්සේ අපි ඔබට බැරි වෙන දේවල් වලට උදව් කරනවා එතන ඉඳගෙන. ලියුම ලියාගත්තක් කමන්නේ. ABC Finance Private Limited තියෙනවා. නම්බර 34න් එක Old Road කළුතර. මොන කළුතර තියෙනවා මෙන්න මෙහෙම ABC Finance කියලා කම්පැනියක් තියෙනවා. ඒකට පුතේ ඕන අපිට අපි මෙතනක් දාමුකෝ හිස්. ඒකට ඕන අපිට මොනවා හරි තනතුරු ටිකක් ගන්න තියෙනවා. අපි හිතමු දැන් මගේ ළඟ ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ මට ඕන ඒ ආයතනයේ සේවකයෝ ඉන්නවා 100ක් විතර 1000ක් විතර ඉන්නවා. ඒ ආයතනයේ අයට කියනවා මෙන්න මේ තනතුරු තියෙනවා. මේකට පුතේ ඇප්ලයි කරන්න කියලා. මේක අර පාසල් සංවර්ධන සමිතියේ ඒකටත් පුළුවන් සම්බන්ධ කරන්න ඕනම එකට. මේ උදාහරණ කරමු බලන්න. හරි. මේ බලන්න ශරීර අන්තර්ගත එකයි. අපි හිතමු මෙහෙම වැඩක් කරමුකෝ අපි. දින වෙනස් වෙනවා මෙතන. දින වෙනස් වෙනවා, වෙලාව වෙනස් වෙනවා. එහෙමත් දාමුකෝ අපි. එහෙමත් දාමු. මෙතන මේවට තියාගන්න හිස්. මේවට හිස් තියාගන්න. ඔව් මේවට හිස් තියාගන්න මෙතන මේ accountant කියන එකටත් හිස් තියාගන්න. අපි කරන වැඩේ මේවා පුරවනවා. මේවා ස්වයංක්‍රීයව පිල් වෙන වැඩක් මේ කරන්නේ. එහෙම ඔයාලට අයිඩියා එකක් දෙන්නම්. මෙන්න on කියන එකටත් මෙතන අපි මෙහෙම තියෙනවා. වෙලාවත් අපි ඕනනම් මෙතනින් වෙනස් කරමු. හරි. at අපි අව දෙහිවල බ්‍රාන්ච් එකේ තමයි තියෙන්නේ මෙන්න මේ ඉන්ටර්වයුව එක තියෙන්නේ දෙහිවල බ්‍රාන්ච් එකේ. ඔයාට දෙහිවල බ්‍රාන්ච් එකට තමයි අපි කියන්නේ මේ කළුතර ABC Finance කියන එකෙන් කරන්නේ. ඔබට මෙන්න මෙහෙම තනතුරු වගේක් තියෙනවා. මේ තනතුරු වලට ඔබට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් මේ 100 දෙනෙක් ඉන්නවා. 100 දෙනාව මම එක එක ඒවට පුතේ එක එක තනතුරු වලට දැන් මේ පත් කරලා එයාට මේ ලියුම් හදන්න වෙනවා මට 100ක්. මේ ලියුම මං 100ක් ඉන්නවා නම් මේ 100 මට ලියුම් 100ක් ටයිප් කරන්න වෙනවා. එහෙම ඕනේ නැහැ අපි මේ මේල් මර්ජ් පහසුකම පාවිච්චි කළා මට පුළුවන්කම ලැබෙනවා ඇඩ්‍රස් ටික විතරයි ඕන ඊළඟට එක එක පෝස්ට් තියෙනවා අපි හිතමු සමහරක් විට තියෙනවා මෙතන තියෙනවා කම්පියුටර් ඇකවුන්ටන්ට් තියෙනවා කම්පියුටර් ඔපරේටර් තියෙනවා ඒ වගේම සමහරක් විට තියෙන්න පුළුවන් මොනවද software engineersලා ඊළඟට network administratorලා typistලා ඉන්න පුළුවන් මේ එක එක post තියෙනවා තනතුරු තියෙනවා එතකොට මේ එක එක තනතුරු වලට විවිධ පුද්ගලයෝ තමයි ඇප්ලයි කරන්න ඕන අන්න ඒ අයට පුළුවන් අපිට මේ ලියුම data source එක හදාගත්තට පස්සේ database එක හදාගත්තට පස්සේ අපිට මේකට ඇප්ලයි කරලා merge කරලා එකපාරම print out ගන්න පුළුවන්කම ලැබෙනවා හරි මේක type කරන්න එතකොට අපිට මෙන්න මෙතන තියෙන එතකොට හිස් තැනක් තියෙනවා මම දැන්ට මෙහෙම තියන්න මෙතනට අපිට හිස් තැන පිරවෙන්න ඕන මේ ඇඩ්‍රස් ටික පිරවෙන්න ඕන මෙතන on කියලා තියෙනවා මෙතන දිනේ වැටෙන්න ඕන ඇඩ් කියලා තියෙනවා මෙතන වෙලාව වැටෙන්න ඕන නේද වෙලාව වැටෙන්න ඕන මේ ආයතනයේ සේවකයෝ ඉන්නවා 100ක් ඉන්නවා 1000ක් ඉන්නවා එක එක ආයතනයේ සේවකයන්ට පුතේ අපි වෙන වෙනම ලියුම් හදන්න වුණොත් අපරාධය අපේ කාලේ පරිගණකයේ කියන්නේ අපිට වැඩ වේලාව ඉතුරු කරගන්න තියෙන උපකරණයක්. ඒක නිසා මෙන්න මේ word processing කියන software එක පාවිච්චි කරලා ඊටමත් පහසුවෙන් අපිට හැකියාව තියෙනවා ළමයි මේ වැඩේ ඊටමත් ඉක්මනට පහසුවෙන් වැඩේ කරගන්න. හරි මට කම්පියුටර් තියෙන දරුවෝ ටික ටයිප් කරපු අය අත උස්සන්න. මට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන්. අනිත් අය ලියා ගන්න මේ ආකෘතිය ලියා ගන්න. අපි ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකට ඕපන් කරපු දවසකට ඕගොල්ලන්ට ඉස්කෝලේ ආපු දවසකට පුළුවන්කම ලැබෙනවා පුතේ මේක ප්‍රැක්ටිකල් කරන්න ඒක නිසා ලියා ගන්න. ටයිප් කරගත්ත අය ලියාගත්ත අය මට රියස් සෑන්ඩ් කරන්න.
අත උස්සන්න ඒ අය. මට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙච්චරක් ඉවරයි. 6 දෙනෙක් ඉවරයි. බොරුවට නෙමෙයි. බොරුවට නෙමෙයි. අවංකවම තමන්ට අවංක වෙන්න ඕන. ඇඳේ ඉන්නවා නම් තාම නේද? සෙට් එකේ සෙටියේ උඩ ඉන්නවා නම් එහෙම හරියන්නේ නැහැ. ගෙදර අම්මලා තාත්තලා ඇතිනේ නේද? පාඩමට හරියට ඉන්න ඕන. නිකන් අහගෙන ඉන්න අර ආමුදුරුව බණ කියන වගේ අහන් ඉඳලා වැඩක් නැහැ. සක්‍රියව පාඩමට සම්බන්ධ වෙන්න ඕන. නේද? බණ කියන රටක්, බණ අහන රටක් ලංකාව තරම් ලෝකේ කොහෙවත් නැතුව ඇති. නමුත් එහෙම බණ කියන ඒව බණ අහන ඒව මිනිස්සු ඉන්නවා නම් මේ තරම් දේවල් සිදු වෙයිද? බණ අහන වගේ මේ පාඩමක් අහන්න බෑ. ඒක නිසා පාඩමක් අහන්න වගේ සක්‍රියව වෙනම මේසෙකට ඇහිල්ලා නැත්තම් පහසු තැනකට ඇහිල්ලා ඉන්න ඕන වැඩේ කරන්න. අපි මොනවා හරි තනතුරු වලට මේ apply කරන්න හදන්නේ with reference to your application from the above mentioned post I would like to call open you for an interview. අපි දිනේ දාන්න ඕන at time එකක් දාන්න in our දෙහිවල branch එකට තමයි එන්න ඕන. Please bring all your original and 2 copies හරි මොනවා හරි originals අරගෙන එන්න කියලා තමයි අපි කියන්නේ මෙතන. අරගෙන එන්න ඕන. එතකොට මේ කියන අහවල් දවසට අදාළ එක්කෙනා එන්න ඕන දෙහිවල බ්‍රාන්ච් එකට. ඒතකොට තනතුරු ගොඩක් තියෙන්න පුළුවන්. තනතුරු කීපයක් තියෙන්න පුළුවන්. මේ ආයතනයේ සේවකයෝ 100ක් 200ක් ඉන්න පුළුවන්. ආයතනයේ සේවක සේවිකාවෝ 100ක් 200ක් 1000ක් 2000ක් වෙන්න පුළුවන්. එතකොට හරි ගැටලුවක් තියෙනවා මේ අයට එක එක ලියුම් හදන්න මහන්සි වෙන්න ඕන. අන්තර්ගතයේ එකනම් දැන් මේ ආයතන ප්‍රධානියා කියන කතන්දරේ එකනම් මෙන්න මේ විදිහට එන්න කියලා කියනවනම් වෙනස් වෙන්නේ මෙතන තනතුරු ටික නම් ඔබ ඉල්ලුම් කරන තනතුරු නම් ඔබේ වෙනස් වෙන්නේ ඇඩ්‍රස් එක නම් එතකොට පුළුවන්කම ලැබෙනවා අපිට මෙන්න මේ වගේ අන්තර්ගතයක් මේ තියෙන්නේ මොන ඩොකියුමන්ට්ස් එකද මේ මට කියන්න බලන්න මේ අපි කතා කරපු මොන ඩොකියුමන්ට් එකද මේ තියෙන්නේ මේ අපි නිර්මාණය කරන්නේ මේ මේල් මර්ජ් පටන් ගන්න ඉස්සෙල්ලා මොන ඩොකියුමන්ට් එකද අන්න හරි මොකද්ද මේන් ඩොකියුමන්ට් එක මේන් ඩොකියුමන්ට් එක ප්‍රධාන ලිපිය තමයි මේ සකස් කරේ. ලියාගත්ත ඉවරය ටයිප් කරලා ඉවරය මට අත උස්සන්න 6 දෙනයි තාම සඳුන් හරි අමාෂා මලීෂා සශිනී දෙව්මිනී හරි නිකිනී ඉෂාර මහේෂිකා ඊළඟට දිලිනි සප්නා ගංගුලි සඳලි හිරුණි රෂානි සඳරු හංසිකා 17යි අනුත්තරා සමරසිංහ 18යි තාම භාගයක් තාම ලියා ගන්න. මම ප්‍රැක්ටිකල් එක කරන්න වෙනවා. ඔබට සමහරක් විට මේල් මර්ජ් හම්බ වෙන්න පුළුවන්. ටෙස්ට් ප්‍රැක්ටිකල් එක්සෑම් එකටත් මේල් මර්ජ් වෙන්න හම්බ වෙන්න පුළුවන්. අපි දකිනවා මේක ළමයි පුතේ ගොඩක් ළමයිට පස්සේ මතක නෑ කරපු හැටි. ඒක නිසා ස්ටෙප් ලියා ගන්න පැහැදිලිව සඳහන් කරගන්න අපි අදහසක් මොනවා හරි ගැටලු තියෙනවා නම් තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් අපි निराකරණය කරගෙන මුල ඉඳලම අපි ඉගෙන ගමු. පහන් හරි 17 දෙනයි තාම 50 ගානෙන් 17 දෙනයි ඉක්මන් කරන්න දිලිනි හරි තිනාදි හරි තිසන්දි හරි ඉෂාර
ඕෂධි, සංජන, සංජනා රශ්මි, සුයිනී, මම 30 ගාණක් වෙනකොට නවත්තනවා. රංගන, නදිනී 25යි. ඉක්මන් කරන්න, තව 5ක් අත ඉස්සුවට පස්සේ කාලය ඉවර කරනවා. නදිනී, විසිහයයි. තව 4ක් අත ඉස්සුවට පස්සේ මම ඉවර කරනවා. කවේෂා 27යි. කවේෂා චමුදි, සංගීතා වීරරත්න, වීරරත්න නෙමෙයිනේ, සංගීතා, නෙත්මී නවෝද්‍යා 28යි. තව දෙන්නයි. සඳරු ඉස්සලා තේදුවා. තව එක්කෙනයි. කෙනෙක් අත ඉස්සුවට පස්සේ අපි කාලේ සමාප්ත කරනවා. හරි, ඉවරයි. හරි. දැන් ඔන්න පුතේ අපි වැඩේ කරන්න හදන්නේ. දැන් 30ක් සම්පූර්ණයි කියන්නේ තව අනිත් අය මම උපකල්පනය කරනවා ඒගොල්ලෝ ඉවර ඇති කියලා. හරි. අපි එහෙනම් දැන් පටන් ගන්න හදන්නේ මොකක්ද? මේල් මර්ජ් ඉගෙන ගන්න හදන්නේ. අපි එතකොට අන්තර්ගතය හරි. දැන් පුතේ අපි එතකොට මෙන්න මේ ડોකියුමන්ට් එක අපි හරි. මේ ડોකියුමන්ට් එක අපි දැන් ප්‍රධාන ලිපිය ටයිප් කරලා ඉවරයි. මාස්ටර් ડોකියුමන්ට් එක, මේන් ડોකියුමන්ට් එක අපි දැන් ටයිප් කරගෙන තියෙන්නේ. අපිට දැන් ඕන පුතේ මෙන්න මේ data source එක හදාගන්න. එක එක්කෙනාගේ ඇඩ්‍රස් එක, නැත්තම් තනතුර මොකද්ද, ඊළඟට දිනය මොකද්ද, වෙලාව මොකද්ද, මෙන්න මේ data source එක අපි නිර්මාණය කරගන්න හදන්නේ. අපි කියනවා මේකට දත්ත ප්‍රභවය කියලා. සිංහලෙන් කියනවා මොකද්ද මේකට? දත්ත ප්‍රභවය නිර්මාණය කරගන්න හදන්නේ. දත්ත ප්‍රභවය හදාගන්න හදන්නේ. දත්ත ප්‍රභවය හදාගන්න හදන්නේ දැන් අපි. හරි. බලමු එහෙනම් අපි ඇහිල්ලා ඊට පස්සේ තමයි අපි මේ ලියුම් ටික හදාගන්නේ. හරි. අපි එනවා එහෙනම් දැන් ප්‍රැක්ටිකල් එකට. මෙන්න මෙතන තියෙනවා පුතේ මේ මේලින් කියලා එකක්. කොයිද තියෙන්නේ? මේ හෝම් එක නෙමෙයි, ඉන්සර්ට් නෙමෙයි, පේජ් ලේඅවුට් නෙමෙයි, රෙෆරන්ස් නෙමෙයි, මේලින් කියලා තියෙනවා. තියෙනව නේද? මේලින් කියලා තියෙනවා. හරි. මෙතන තියෙනවා පුතේ මේලින් කියලා ස්ටාර්ට් මේල් ගෲප් එක. මෙන්න මේ ස්ටාර්ට් මේල් ගෲප් එකේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා ස්ටාර්ට් මේල් කියලා. ස්ටාර්ට් කියන්නේ ආරම්භ කරන හැටිනේ නේද? ස්ටාර්ට් කරනවා කියන්නේ ආරම්භ කරනවනේ. මේ අයිකන් එකක් දීලා සමහරක් වෙලට කෙටි ප්‍රශ්න වලට එන O level ICT ළමයිට මේ මේල් මර්ච් වල මේන් අයිකන් එක තමයි මෙන්න මේ උඩ තියෙන අයිකන් එක. මේ බැලුවාම නිකන් ලියුම් ගොඩක් තියෙනවා වගේ තියෙන්නේ. එක ලියුමක ආකෘති ගොඩක් තියෙනවා වගේ. එනවාට අයිඩියා එකක් ගන්න පුළුවන් අපි කරන්න හදන වැඩේ. හරි. මෙන්න මෙතන ගිහිල්ලා පුතේ අපි ස්ටාර්ට් මේල් වලට ගිහිල්ලා මේ තියෙනවා පොඩි ඊතලයක්. මෙන්න මේ පොඩි ඊතලයේ ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා පුතේ අපිට ආකාර කිහිපයක්. අර මම කිව්වේ අපිට තියෙනවා මෙතන ආකාර කිහිපයක්. අපිට ලෙටර්ස් විදිහට, ඊමේල් විදිහට පුළුවන් පුතේ අපිට මේව කරන්න. විනාඩියක් දෙන්න කෝල් එක. හරි. එතකොට පුතේ මෙන්න මේ ස්ටාර්ට් මේල් එකට ගිහිල්ලා මෙතනින් අපිට පුළුවන් ලෙටර්ස් තෝරගන්න. ලෙටර්ස් කියන්නේ මොනවද?
ලිපින කියන එක. අපිට මේ ඊමේල් එකක් යවන්න ඕන නම් මේ විදිහට අපිට ඊමේල් විදිහට යවන්න ඕන නම් මෙතනින් ඊමේල් තෝරගන්න පුළුවන්. එල්ලොප් විදිහට අර එල්ලොප් කවර් තියෙන්නේ අර දිග ලියුම් කවර කියන්නේ ඕගොල්ලෝ පොඩි ලියුම් කවර කියලා කඩෙන් ඉල්ලන අපි ඒවට කියන්නේ එල්ලොප්ස් කියලානේ. ඒ විදිහට අපිට ඕන නම් මේවා එල්ලොප් එකක අපිට ටයිප් කරගන්න ඕන නම් මේ අපි හදන ඩේටාබේස් එක ඒ විදිහටත් අපිට ගන්න පුළුවන්. ඊළඟ ලේබල් විදිහට පුළුවන්. ඔහොම කිහිපයක් තියෙනවා. ඩිරෙක්ටරි කියලා තියෙනවා. හරි. දැන් මට ඕන පුතේ මෙතනින් මම ලෙටර්ස් එකක් හදන්න. මං හදන්න ඕන මෙතනින් මොකක්ද එතකොට ලෙටර්ස් එකක් හදන්න ඕන. මට ඊට ඉස්සෙල්ලා පුතේ මම තෝරගන්න ඕන එතකොට දැන් ලෙටර්ස් තමයි මම හදන්නේ ලියුමක් තමයි හදන්නේ. එහෙනම් මම මෙන්න ලෙටර්ස් කියන එක තේරුවා. ලෙටර්ස් කියන එක තේරුවට පස්සේ මොනවත් වෙන්නේ නැහැ. මගේ අර ડોකියුමන්ට් එකම තාම ওই විදිහටම තියෙනවා. මොකක්ද අපි තේරුවේ මෙතනින් ස්ටාර්ට් මේල් ගිහිලා ලෙටර්ස් තේරුවේ. ඇයි මම ලෙටර්ස් තේරුවේ? මට ඕන ලිපියක් විදිහට යවන්න. මේ හදන එක මට ලිපියක් විදිහට යවන්න ඕන. ඒ නිසා මම ලෙටර්ස් තේරුවා ස්ටාර්ට් මේල් එකට ගිහිල්ලා. දැන් මට ඕන මෙන්න මෙතනට මට යවන්නාගේ ඇඩ්‍රස් ටික තනතුරත් එක්ක පුතේ මට මෙන්න මෙතනට මර්ජ් කරන්න ඉස්සෙල්ලා මම මොකද්ද හදාගන්න ඕන? හදාගන්න ඕන පුතේ මම මේ data source එක හදාගන්න ඕන. දත්ත ප්‍රභවය මම නිර්මාණය කරගන්න ඕන. එහෙනම් මම හදන්නේ දත්ත ප්‍රභවය නිර්මාණය කරගන්න හදන්නේ. හරි. දත්ත ප්‍රභවය හදන්න මෙතන තියෙනවා දෙවෙනි ස්ටෙප් එකේ එතකොට select recipient කියලා. recipient කියන්නේ පුතේ ලබන්නා කියන එක. ලබන්නා select කරගන්න ඕන මම recipients. මෙන්න තියෙනවා recipient කියන්නේ ලබන්නා. මම මෙතන ක්ලික් කරනවා select recipient කියලා. මං ඉස්සෙල්ලා පුතේ මීට ඉස්සෙල්ලා මම ටයිප් කරලා තිබුණා නම් මොනවා හරි recipient list එකක් මම මෙතනින් තෝරගන්නවා use exiting list කියලා. එහෙම එකක් නැහැනේ. මං අලුතෙන් list එකක් හදන්නේ. ඒක නිසා මම මෙතනින් තෝරගන්නේ පුතේ මොකද්ද? type new list කියන එක. දැන් මේ මොකක් කරන්නද හදන්නේ මම? data source එක මුලින්ම නිර්මාණය කරගන්න හදන්නේ. මෙන්න මෙතනට ඉන්නවා සේවකයෝ 100ක් ඉන්නවා 2000ක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් ටික තනතුරත් එක්ක මේවට වැටෙන්නේව මොනවද කියලා මම මෙතනින් ලිස්ට් එකක් database එකක් නැත්නම් අපි data source එක නිර්මාණය කරගන්න හදන්නේ. මෙතනින් ගියා අපි type new list කියලා. ගියාට පස්සේ ඔබව අරයි යනවා මෙන්න මේ වගේ තැනකට. මොකද්ද තියෙන්නේ? new address list කියලා. කෝ බලන්න මෙතනට වෙනකම් පැහැදිලි ළමයි ටික අත උස්සන්න බලන්න. මෙතනට වෙනකම් වැඩේ පැහැදිලි වෙච්ච අය. අපි මුලින්ම ලියුම ටයිප් කරා. ඊට පස්සේ මේලින් යනවා. මේලින් ගිහිලා ස්ටාර්ට් මේල් එකේ ලෙටර්ස් කියන එක තේරුවා. අයි අපි ලියුමක් තමයි යවන්න හදන්නේ එකපාර. ඊට පස්සේ select recipient ගියා. අපිට දැන් මේ අර අපි ඇඳගත්ත මෙන්න මේ කොලම්ස් ටිකට මෙන්න මේ කොලම්ස් තීරු ටික මොනවද මෙතනට එන්න ඕන කියලා මේක ඩිසයින් කරන්න හදන්නේ. මේ දත්ත ප්‍රභවය data source එක නිර්මාණය කරගන්න හදන්නේ. පැහැදිලි ළමයි. කොබලන් හරි ගැටලුවක් නැහැ. හරි. දැන් මෙයා දීලා තියෙනවා පුතේ මට මෙතන. මෙයා දීලා තියෙනවා මට ටයිටල් එකක් දෙනවා. අපි දන්නවා ටයිටල් එකක් කියන්නේ Mr. ද Mrs. ද ඔහොම කතන්දරයක් තියෙනවනේ නේද? අපි තියෙන්නේ Miss ද Mrs. ද කියලා කියනවනේ නේද? අර මෙනවියද මහත්මියද කියන වගේ ආන්න ඒ වගේ ෆස්ට් නේම් එකක් තියෙන ඕනම කෙනෙකුට පළවෙනි නමක් තියෙනවා ලාස්ට් නේම් එකක් තියෙන්න පුළුවන් දෙවෙනි නමක් තියෙන්න පුළුවන් අපිට මේ කම්පැනි ඒවා යාට කම්පැනි එකක් නැති වෙන්න පුළුවන් ඇඩ්‍රස් ලයින් 1 කියලා තියෙන්න පුළුවන් ඇඩ්‍රස් ලයින් 2 කියලා තියෙන්න පුළුවන් සිටි එකක් නගරයක් කොහොම තියෙන්න පුළුවන් අපිට ඔහොම ස්ටේටස් සිප් කෝඩ් ඔහොම ගොඩක් තියෙනවා මේ යා අපිට දෙන දෙයක් අපි මේවා හැදුවේ නැහැ අපිට ඕන පුතේ මේකේ අපිට ඕන ඒවා විතරක් ගන්න මේ අනිත් ඒවා අයින් කරන්න කොහොමද අපි ඒක කරන්නේ දැන් මේ තියෙන දේවල් අපිට ඔක්කොම ඕනේ නැහැ මේ අපිට ඔක්කොම ඕනේ නැහැ මේ database එකේ නේද මේ country origin zip code ඒව ඕනේ නැහැ අපිට අපි හදාගන්න මේ data source එකේ අපිට ඕන ටික විතරක් අපි වෙනස් කරගන්න හදන්නේ හරි ඒ සඳහා මොකද කරන්නේ අපිට පුළුවන් පුතේ මේ ටයිටල් එක තියෙන්න ඕන නම් මට මේ ටයිටල් එක මෙහෙම තිබ්බා. ෆස්ට් නේම් එක ඕන නම් මට ෆස්ට් නේම් එක තිබ්බා. ලාස්ට් නේම් එක ඕන නැත්නම් මට පුළුවන් ලාස්ට් නේම් එක අයින් කර දාන්න. ඒව කරන්නේ කොහොමද? මෙන්න මෙතන තියෙනවා delete entry කියලා එකක්. මොකද්ද තියෙන්නේ? delete entry කියන එකට ගියා. අහනවා years ද කියලා. years කරනවා. නෑ.
මෙතන තියනවා පුතේ කස්ටමයිස් කියලා. මේ කස්ටමයිස් කොලම් යන්නේ මේක කියලා දෙන්න. කස්ටමයිස් කොලම් යන්නේ අපිට මේ අනවශ්‍ය දේවල් අයින් කරලා ඕන දේවල් ගන්න පුළුවන්. මෙන්න මෙතන යනවා කස්ටමයිස් කොලම්ස් කියලා. ඒකට ක්ලික් කරාට පස්සේ මෙන්න මෙයා දීලා තියෙන දේවල් ඔක්කොම පෙන්නනවා. මට මෙතනින් තියෙන දේවල් අයින් කරන්න පුළුවන්, ඇඩ් කරන්න පුළුවන්, අයින් කරන්න පුළුවන්, ඇඩ් කරන්න පුළුවන්, අයින් කරන්න පුළුවන්, මේ නම්වල් රීනේම් කරන්නත් පුළුවන්. හරි මන් තියාගන්නවා පුතේ මෙන්න මේ ටයිටල් එක. ටයිටල් එක කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි මාතෘකාවටනේ. ඒ කියන්නේ අපි මෙතනදී ටයිටල් එක කියන්නේ මිස්ද මිසිස්ද ඒ කියන කතන්දරය තමයි ටයිටල් එක කියලා කියන්නේ. හරි. අපි ටයිටල් එක පුතේ ඔහොමම තියෙනවා. මට ෆස්ට් නේම් එකත් ඕන. ලාස්ට් නේම් එකත් ඕන කියලා හිතාගමුකෝ මට. අපි හිතමු නම තියෙනවා සමන් කුමාර. සමන් කුමාර ෆස්ට් නේම් එක තමයි සමන්. ලාස්ට් නේම් එක තමයි කුමාර කියන එක. මට ඕන නම් මේ දෙක තියන්න පුළුවන්. හරි. මෙන්න තිබ්බා. කම්පැනි නේම් එක මට ඕනේ නැහැ. මේ මිනිස්සයන්ට වැඩ කරන්නේ මගේ කම්පැනියේ මට මේගොල්ලන්ට ඒගොල්ලන්ට කම්පැනියක් නැහැ. ඒ නිසා මම ඒක ඩිලීට් කරනවා. එයා ආයි අපෙන් මොකද්ද කන්ෆර්ම් කරගන්න අහනවා. Are you sure want to delete field company name කියලා. yes කරනවා. මට ඔව් ඩිලීට් කරන්න ඕන. මෙන්න අයින් වුණා. address 1 කියලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු නම්බර 10 කළුතර. නම්බර 10 අපි හිතමු ශ්‍රී සාරානන්ද මාවත. නම්බර 10 ශ්‍රී සාරානන්ද මාවත කියන්නේ address 1 කියන එක. කළුතර කියන එක පුතේ address 2 එකට ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට ඕන address line 2 එකක් සහ 1 එකක්. එතකොට මේ දෙක අපිට තියෙනවා. city එකක් නැහැ. city එකක් අපි අයින් කරනවා. ඔන්න අයින් කරා. state එකක් තියෙනවා. අපි ඒකත් අයින් කරා. zip code වෙන රටවල් වලට තියෙන zip code අපිට ඕනේ නැහැ මෙතනට. ඒකත් අයින් කරා. country or region එක ඒකත් ඕනේ නැහැ මෙතනට. මේ කරන වැඩේට අපිට ඕනේ නැහැ. home phone එකත් ඕනේ නැහැ අපිට. මෙතනට අපි ඉල්ලලා නැහැ home phone එකක්. work phone එකත් ඕනේ නැහැ. ඒ අදාළ database වලට එනවා. email address එක ඉල්ලන්නෙත් නැහැ අපි. මෙතනින් delete කරනවා. හරි. මෙන්න මෙයාගෙන් ගත්තේ මම title එකයි first name එකයි last name එකයි address line 1 එකයි address line 2 එකයි. හැබැයි මට ඕන මේ තනතුරට අර අපි main document එකේ මතකද උඩරම තිබුණා තනතුරට සඳහන් කරන්න. මේකේ තියෙනවා අපි හිතමු මේ job vacancies තියෙනවා එක එක දේවල්. මොනවද? උදාහරණයක් හැටියට programmer තියෙනවා. network administrator තියෙනවා. typistලා තියෙනවා. ඊළඟට accountant තියෙනවා. ඔය වගේ තනතුරක් තියෙනවා කියමු තනතුරු කිහිපයක්. එතකොට අපිට අලුතෙන් column එකක් add කරගන්න ඕන. දැන් මේ add කරන ඒවා මෙන්න මේ පිටිපස්සෙත් පෙන්නන ඒවා මේවට එක අයින් වෙලා මේක ඕකේ කරපු හැටි මේ ටික අයින් වෙලා මේකට පරිවර්තනය වෙන වැඩක් වෙන්නේ. ඔන්න බලන්න. මට ඕන පුතේ අලුතෙන් කොලම් එකක් ඇඩ් කරගන්න. මෙන්න මේ වගේ කොලම් එකක් ඇඩ් කරගන්න. මෙතන තියෙනවා ඇඩ් කියලා. ඇඩ් කියලා පස්සේ එයා එනවා type name for your fields. මම දෙනවා මෙතනට තනතුරක්. තනතුරට දෙනවා මම designation එකක් දෙනවා. designation TIO තනතුර කියන එකට designation එක දුන්නා. ඕකේ කරා. මේ බලන්න එයා එතනට වැටුණා. නේද? ඊට පස්සේ පුතේ මට ඕන අතන්ට ඕන ඇඩ් කරගන්න date එක තිබුණා. මෙන්න මම field එකක් ඇඩ් කරගන්න මොකද්ද? date එක. date එක මෙන්න තව එකක් තිබුණා අර හිස් තැනක් පුරවන්න තිබුණා මේ මෙතන time එකක්. මෙතන ඕන time එක මෙන්න මෙයා තමයි මම ඇඩ් කරගත්තේ on කියන තැනට එන්න ඕන එක. මෙතනින් ඇඩ් ගියා time එක. time එක ඇඩ් කරගත්තා. ඕකේ කරා. දැන් මං හිතන්නේ ප්‍රමාණවත්. අපි වැඩේ කරන්න ප්‍රමාණවත් මෙන්න ඇඩ්‍රස් ටික මේ database එකේ data source එකේ පුතේ මේ columns ටික මම ඇඩ් කරගත්තා. මට ඕන නම් පුතේ මේවා මට මේ move කරන්න පුළුවන්. මෙයාව මට උඩට ගන්න ඕන නම් ඒ ස්ථානයේ position එක වෙනස් කරන්න ඕන නම් මේ ස්ථානය වෙනස් කරන්න ඕන නම් මට මේ move up මේ move down මෙතනින් මට මේවා මාරු කරන්න පුළුවන්. move up මාරු කරන්න පුළුවන්. ඒ වගේම මෙතනින් designation කියන එකේ අපි හිතමු ඉංග්‍රීසි අකුරු වැරදි කියලා. මට මෙතනට ගිහිල්ලා පුතේ ඕන rename කරන්නත් පුළුවන් ආපහු. ආපහු rename කරලා වෙන එකක් ගහන්නත් පුළුවන් මට. ඒවා වෙනස් කරගන්න පුළුවන් කැමති විදිහට. කො බලන්න මේක තේරිච්ච දරුවෝ ටික අත උස්සන්න බලන්න. මෙතන මේක මෙහෙම කරලා ඕකේ කරනවා. මෙන්න දැන් අපි හදාගත්තා database එක. ඕකේ කරන්න තියෙන්නේ
මෙන්න තියෙනවා database එකේ පුතේ තාම අපි පුරවන්නේ නැහැ. තාම පිරෙව්වේ නැහැ අපි database එකේ මේ columns ටික. මෙන්න මේ ටික අපි හදාගත්තේ. මේ ටික තමයි අපි හදාගත්තේ. කොයි ටිකද? මේ database එකේ මෙන්න මේ columns ටික. මෙතන සඳහන් කරන මේ columns ටික තමයි මෙතන මම මේ උදාහරණයක් දාලා තියෙන 3යි. අපි මෙතනින් ගොඩක් ගත්තා. නේද? ওই ටික තමයි ඔය තියෙන්නේ. හරියට හරි. හරි. ඊට පස්සේ එනවා පුතේ අපි දැන් ආපහු මෙතනට එනවා. හරි. දැන් තියෙන්නේ අපිට මෙන්න මේවා ටික පුරව ගන්න. අපි හිතමු මේ තනතුර සඳහා ආයතනයේ සේවකයෝ 10ක් ඉල්ලුම් කරනවා. නැත්තම් 100ක් ඉල්ලුම් කරනවා. 10ක් ඉල්ලුම් කරනවා. අන්න අපිට මේ ඒ අදාළ අයගේ ඇඩ්‍රස් ටික, නාමය, ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක, ඇඩ්‍රස් ටික, තනතුර මොකක්ද ඉල්ලුම් කරන්නේ හැම එකක්ම පුතේ අපි මොකක්ද මෙන්න මෙතනට සඳහන් කරන්න ඕන. උදාහරණයක් හැටියට මෙන්න ඉල්ලනවා පුතේ පිරිමියෙක් කෙනෙක් නේද? පිරිමියෙක් කෙනෙක් අපි මිස්ටර් කියලා දානවා. මිස්ටර් කවුද? මිස්ටර් සමන් කුමාර. සමන් ලාස්ට් නේම් එක කවුද? යාගේ කුමාර. මෙන්න ලාස්ට් නේම් එක කුමාර. මෙයාගේ තියෙන්නේ නම්බර 28 නම්බර 28 අපි කියනවා නම්බර 28 ශ්‍රී සාරානන්ද මාවත ශ්‍රී සාරා මාවත මෙන්න කළුතර මෙයා පුතේ මේ ඩිසිග්නේෂන් එක කියන්නේ ඉල්ලන සඳහා තනතුර. මං කිව්තුම මේ තනතුරු තියෙනවා මේ ජොබ් වේකන්සි තියෙනවා 3ක් 4ක් විතර. උදාහරණයක් ඇරෙන්න තියෙනවා මොකද්ද? software engineer කියලා එකක් තියෙනවා. නේද? අපි හිතමු එකක් තියෙනවා මේ කම්පැනියේ තියෙනවා software නැත්නම් computer technician තියෙනකොට මෙන්න මට තියෙනවා computer එක තනතුරක් තමයි මොකද්ද? technician. computer technician එක තනතුරක්. අපි මේ හැමෝටම පුතේ කැඳවන්න තියෙන ඉන්ටර්විව් එකට කැඳවන වෙලාව දිනය වෙනස් වෙන්නේ නැහැ එතකොට. ඒක තමයි මෙතනට වැටෙන්නේ. එක වෙලාවක් තියෙන්නේ, එක දිනයක් තියෙන්නේ. මොකක්ද එහෙනම් ඩේට් එක? මම දෙනවා 20/21 මේ 7 වෙනි මාසේ පුතේ තියෙන්නේ අද 7නේ. අද 7 මට ඕනා 10 වෙනිදා. 10 වෙනිදා තමයි මේ ඉන්ටර්විව් එක තියෙන්නේ. ටයිම් එක කීයද? ටයිම් එක තියෙන්නේ පුතේ 10යි ඇන්ටි මෙරිඩියම් උදේ තියෙන්නේ. හරි. මෙන්න මම එක්කෙනෙක්ගේ විස්තරයක් ගත්තා. ඕකේ කරන්න තියෙන්නේ. ඕකේ කරා. දැන් මොකද වෙන්නේ? එයා අහනවා මේක සේව් කරන්නද කියලා. මෙයා සේව් කරන්නද කියලා අහන පුතේ අනිවාර්යෙන්ම අපි දැන් එක්කෙනයි දුන්නේ මම මේ ඩේටාබේස් එක පුතේ සේව් කරන්න ඕන. අනිවාර්යෙන්ම සේව් කරන්න ඕන මේ ඩේටාබේස් එක. තාම මම එක්කෙනයි දුන්නේ. හරි. බලමු අපි මේක සාමාන්‍ය පුතේ සේව් වෙන්නේ මේ බලන්න. මේ බලන්න එයා සේව් වෙන්නේ මෙන්න මේ පාත් එකේ තමයි සේව් වෙන්නේ. ඩිෆෝල්ට් පාත් එකේ අපිට ඕන නම් කැමති විදිහට කැමති පාත් එකක් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගන්න ඩොකියුමන්ට්ස් වල my data source කියන ඩිෆෝල්ට් පාත් එකේ තමයි යා සේව් වෙන්නේ. මට ඕන නම් මෙයාව ඩෙස්ක්ටොප් එක පුතේ මෙතන වෙනස් කරන්න පුළුවන්. මට ඕන ඩෙස්ක්ටොප් එකට සේව් කරගන්න. මං ඕන ඩෙස්ක්ටොප් එක කියන මෙතන ඩ්‍රයිව් එක තේරුවා. දැන් මෙයා සේව් වෙන්නේ ඩෙස්ක්ටොප් එකේ. මම දෙනවා පුතේ නමක්. මම මෙතනට දෙනවා Sigtech. මෙන්න දෙනවා Sigtech කියලා දීලා මම සේව් කරනවා. දැන් මොකද වුනේ? දැන් මගේ ඩේටාබේස් එක සේව් වුණා. දැන් මෙයා සේව් වෙලා තියෙන්නේ කොහෙද? මගේ ඩේටාබේස් එකේ මම එක නමයි දුන්නේ. එයා සේව් වෙලා තියෙන්නේ මම සේව් කරා මගේ ෆයිල් එක පෙන්නන්නේ. මේ Sigtech කියලා මෙන්න මේක තියෙනවා ඩේටාබේස් එක. මම දුන්නේ කවුද? එකයි දුන්නේ. එහෙනම් මම මුලින්ම කරන්න ඕන වැඩේ තමයි මේ data source එක හදාගන්න එක තමයි මේ කරේ. මෙතනින් මම එක data එකයි
එක දත්තයයි තාම පිරෙව්වේ. මේ එක ලයින් එකයි මම පිරෙව්වේ. එක ලයින් එකයි පිරෙව්වේ. මේක හරි. මම ඒක ටයිප් කරගත්තා. ඒක මම සේව් කරා. හරි. දැන් මෙයා සේව් වෙලා තියෙනවා. අපි එනවා ආපහු අපේ Word document එකට. මට දැන් මේකට තව ඇඩ් කරන්න ඕන. මට ඕන නම් එකපාරම ඇඩ් කරලා ඔක සේව් කරන්න තිබුණා. මම එකක් ඇඩ් කරලා පෙන්නුවේ ඕගොල්ලන්ට. තව සේව් කරන හැටිත් ඉක්මනින් කියලා දෙන්න ඕන නිසා මට මං යනවා පුතේ ඊළඟට ආපහු මේ ලියුම තියෙනවා. එතන බැලුවොත් තියෙන්නේ මට ඕන මෙතනින් තෝරගන්න. මං type new list ඕනේ නෑ මම දැන්ට හදාගත්ත එකක් තියෙනවා. ඒක මොකද්ද? use exiting list කියන එක. මෙන්න මෙතනට යනවා. මෙතනට ගිහිල්ලා මම තෝරන්න ඕන අර සේව් කරපු ස්ථානයේ තියෙන ෆයිල් එක. සේව් කරලා මම ඩෙස්ක්ටොප් එකට ගියා. මෙන්න ඩෙස්ක්ටොප් එකට ගියා. ඩෙස්ක්ටොප් එකෙන් මම බලනවා අර සේව් කරපු එක. මොකද්ද මම සේව් කරේ? SIGTEX කියලා. මෙන්න තියෙනවා SIGTEX database එක තියෙනවා. මෙයාව ක්ලික් කරා ඕපන් කරා. ඕපන් කරාට පස්සේ පුතේ අපිට පේන්නේ නැහැ ඒත් මොනවක් නේද? මොනවක් පේන්නේ නැහැ. මෙතන තියෙනවා edit recipient list කියලා. මෙන්න බලන්න. එතනට ගියාට පස්සේ edit recipient list කියන මට edit කරන්න ඕන ආපහු. මෙන්න තියෙනවා මේ අර අපි හදාගත්ත database එක. මේ පළවෙනි එක විතරයි අපි මෙතන තියෙන්නේ. මට ඕන නම් මෙතනදී ආපහු මේක edit කරන්න පුළුවන්. data to source එක මට මේක edit කරගන්න පුළුවන්. මේ පළවෙනි එක තියෙනවා. ඒවා තියෙනවා. හරි. මට ඕන දැන් මෙයාව ආපහු මේ තව fields දාලා edit කරන්න. ඕකේ කරා. මෙන්න මම යනවා select recipient use exiting මම මෙතනින් තෝරගන්නවා. මෙන්න desktop එකේ තෝරගන්නවා. මේ ආයි කරපු එක කරන්නේ. මෙතනින් තෝරගන්නවා මම SIGTEX කියන එක ඕපන් කරනවා. ඕපන් කරාට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා. මෙතනින් මම තෝරගන්නවා එතකොට letters කොහොමයි තෝරගත්තේ? මෙතනින් යනවා select කියන එකට ගියා. select කියලා පුතේ මම මෙතනින් තෝරගන්නවා use exiting list කියලා. exiting list කියාට පස්සේ මෙතන පෙන්නනවා අපිට තියෙන list එක පෙන්නනවා මෙතනින් පෙන්නවා ඕපන් කරගත්තා. මට මේක ආපහු edit කරන්න හරි මොනවා හරි අලුතෙන් දාන්න හරි මම යන්නේ මෙතනින් edit recipient list එකට යන්න. මෙන්න තියෙනවා edit recipient list තියෙනවා. හරි. මෙතනට ගිහිල්ලා මට මෙයාව බලන්න පුළුවන්. ඒ වගේම මේවා මට මෙතනින් තියෙනවා මට මෙතනින් ඕනනම් මට ඇඩ්වාන්ස් ගිහිල්ලා මේක වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. තව ගොඩාක් තියෙනවා. මම ඇඩ්වාන්ස් පැත්තට යන්නේ නැහැ. සරලව කියලා දෙන්න ඕන නිසා. හරි. මෙන්න පුතේ අපි දැන් database එකක් හැදුවා. database එකක් හදලා තියෙන්නේ. අපි දාලා තියෙන database එකට එක්කෙනයි දාලා තියෙන්නේ. හරි. මෙන්න මං ඕකේ කරා මේක. දැන් මට ඕන තවත් කට්ටිය ඇඩ් කරගන්න මේකට. තව මෙතන තියෙනවා මේ බැලුවොත් මේ බලන්න. මෙතන තියෙනවා ඇඩ්‍රස් තියෙනවා insert merge තියෙනවා. මම ඒවා කියලා දෙන්නම්. මේ බලන්න අපි දැන් තෝරගත්ත ටික මෙන්න මෙතනත් පෙන්නනවා. අර අපි අනවශ්‍ය දේවල් අයින් කළා ගත්ත දේවල් ටිකක් මෙතන තියෙනවා. දැන් මේ ටික ඇඩ් කරොත් අර අපි සමන් කුමාරගේ නම විතරයි පුතේ එයාට විතරයි ඇඩ් කරන්නේ. අයි අපි database එකට ඇඩ් කරේ කවුද? එක්කෙනාවයි ඇඩ් කරේ. හරි. සර් ආයි මුල ඉඳලා එකක් ගන්නලු. හරි. මම ආයි කියලා දෙන්නම් එහෙනම් මුල ඉඳලා මෙන්න ලියුම හදාගත්තා. අපි යනවා select recipient යනවා. මෙතන යනවා එහෙනම් මෙන්න type new list යනවා. මෙතනට ගිහිල්ලා ආයි බලා ගන්න එහෙනම් අපිට මේ අනවශ්‍ය දේවල් ටික පුතේ අපි අයින් කරනවා. අනවශ්‍ය දේවල් අයින් කරනවා. එතනින් ඒ සඳහා යන්නේ මොකද්ද? customize column කියන එක. මෙන්න customize column ගියා. අනවශ්‍ය දේවල් අයින් කරා. company name එක අයින් කරා. delete කරා. yes කරා. city එක අයින් කරා. delete කරා. yes කරා. state එක අයින් කරා. delete කරා. yes කරා. country or region එක අයින් කරා. delete කරා. yes කරා. home phone එක delete කරා. yes කරා. work phone එක delete කරා. yes කරා. email address එක delete කරා. yes කරා. දැන් මෙන්න මේ ටික විතරයි තුරුනේ. මට ඕන අලුතෙන් ඇඩ් කරගන්න කිහිපයක් නේද? මට ඕන අලුතෙන් ඇඩ් කරගන්න කිහිපයක්. ඒ සඳහා තමයි මම යන්නේ. ඔන්න බලා ගන්න එහෙනම්.
ටයිටල් එක තියෙනවා, ෆස්ට් නේම් එක තියෙනවා, ලාස්ට් නේම් එක තියෙනවා, ඇඩ්‍රස් ලයින් 1 තියෙනවා. මම ඇඩ් කරගන්නවා අලුතෙන් එකක්. මෙන්න මේ ඇඩ් කියන තැනට ගිහිලා ඩෙසිග්නේෂන් එක, ඩෙසිග්නේෂන් කියන්නේ තනතුරක් තිබුණා නේද? ඔව්. ඩෙසිග්නේෂන් TION හරි ඕකේ කරා මෙන්න මෙතනට ආවා. ඊට පස්සේ අපිට මේ ලියුමේ මෙන්න මෙතන තිබුණා දිනය සහ වෙලාව ඇඩ් කරන්න ඕන ස්වයංක්‍රීයව. මම ආයෙ ඇඩ් කරගන්නවා මෙතනින් මොකද්ද? ඩේට් එකක් ඇඩ් කරගන්නවා. මෙන්න ඕකේ කරා. මට ඕන පුතේ මෙතන තිබුණා මේ ලියුමේ තිබුණා ඩේට් එකක් පස්සේ තිබුණා වෙලාවක් දාන්න. මම ඇඩ් කරනවා ටයිම් එකක්. මෙන්න ටයිම් එකක් ඇඩ් කරගත්තා. හරි. දැන් ඔන්න අපේ වැඩේට අදාළ දේවල් ටික හරි. මේක පුතේ ඕකේ කරාම මේ බලන්න අර අපි තෝරගත්ත විදිහට එනවා. දැන් මේ ඩේටාබේස් එක මම පුරවගෙන යන්නේ. අපි ඉස්සෙල්ලා උදාහරණයකින් එකක් පෙන්නුවා කළා. දැන් මට ඕන මේක පුතේ ලියුම ටයිප් කරගෙන යන්න. මෙන්න පළවෙනි එක්කෙනා මේ දෙවෙනි පාර කරන්නේ මිස්ටර් සමන් කුමාර. මට මේ ටැබ් එකෙන් යන්න පුළුවන් පුතේ arrow keys ක්ලික් කර කර මේවා අතර database එකේ ගමන් කරන්න පුළුවන්. මේ ටැබ් එක ක්ලික් කරාම මට එහාට මෙහාට යන්න පුළුවන්. නැත්නම් මේ mouse එක ක්ලික් කළා මට මේවා එහාට මෙහාට යන්න පුළුවන්. ඔන්න title එක මිස්ටර්, පළවෙනි නම සමන් කුමාර. ටැබ් එක එබුවා කුමාර. මෙන්න තියෙනවා නම්බර 25 නම්බර 25 ඇති. ඇඩ්‍රස් එක දානවා කළුතර. ඩිසිග්නේෂන් එක දානවා මම දානවා මෙතන මොකද්ද? තනතුර හැටියට පාවිච්චි කරනවා ටෙක්නීෂියන් කියලා. කම්පියුටර් ටෙක්නීෂියන්. මෙයා මේ ඉල්ලන තනතුර තමයි කම්පියුටර් ටෙක්නීෂියන්. කම්පියුටර් ටෙක්නීෂියන්. කම්පියුටර් ටෙක්නීෂියන්. මේ ඔක්කොම එක වෙලාවදී වෙලාව වෙනස් වෙන්න පුළුවන් නේ. දෙක වෙලාවෙම આવොත් වැඩේ අවුල්නේ. අපි දිනය දෙනවා 20යි 21 මම දෙනවා පුතේ මෙතනට 7යි මෙයාට මම කියනවා මේ ඉන්ටර්විව් එකට එන්න 7යි 12 වෙනිදා වෙලාව දෙනවා 9ට දෙනවා වෙලාව. හරි. ඊට පස්සේ පුතේ මං යනවා මෙතනින් තව එකක් දාන්න හදන්නේ new entry කියන එකට. මෙන්න new entry ගියාට පස්සේ මෙතනින් මට දෙවෙනි row එකක් එනවා. දෙවෙනි පේලියක් එනවා. මම මෙතනින් දානවා මෙතනින් තව එක්කෙනෙක් එන්ටර් කරන්න හදන්නේ. මං එතනින් දානවා කාවද දාන්නේ අපි? තව මිස්ටර් කෙනෙක්ම දාමුද අපි? තව මිස්ටර් කෙනෙක් ඉන්නවා. අපි යාට දාමු කවුද? උපුල් සිල්වා. මෙන්න යාගේ නේම් එක උපුල් සිල්වා. නම්බර 75 මෙයාගේ ඇඩ්‍රස් එක මෙයා ඉන්නේ පානදුර. මෙයාගේ ඩිසිග්නේෂන් එක මෙයා ඉල්ලන්නේ පුතේ මොකද්ද? මෙයා වෙන තනතුරක් වෙන්න පුළුවන්. අපි හිතමු මෙයා ප්‍රෝග්‍රෑමර් කියලා. මෙයා ප්‍රෝග්‍රෑමර් මේ තනතුරක් තියෙනවා මේකේ ප්‍රෝග්‍රෑමර්. මෙයා ප්‍රෝග්‍රෑමර් කියන තනතුර තමයි ඉල්ලන්නේ. මෙයාට මම ඉන්ටර්විව් එකට කැඳවන්නේ 2021 මම මෙයාට 7 වෙනි මාසේ අරයට දුන්නේ 12නේ. මම මෙයාට කැඳවනවා පුතේ 15 වෙනිදා උදේ 10ට. උදේ 10ට තමයි මෙයාට මම ඉන්ටර්විව් එකට එන්න කියන්නේ. හරි. දෙන්නෙක් හරි. මෙන්න new entry ගියා. තව එක්කෙනෙක් දෙනවා. ගෑල්ලා මේකුත් දෙමු නේද? කාන්තා පාර්ශවය MRS නේද? ඔව් MRS නේද? මෙනවියන්ටද මහත්මියන්ටද කියලා මට මතක නෑ මොකද්ද කියලා. ඔහොම කතන්දරයක් තියෙනවා. මෙන්න තියෙනවා. මෙතන තියෙනවා නයනා කියලා. මෙන්න නයනා කුමාරි. මෙයාගේ නම නයනා කුමාරි. මෙයා නම්බර 10 කෙනෙක් මෙයා. මෙයා
ලිපිනේ තමයි ඇඩ්‍රස් එක තමයි අපි හිතමු දොඩංගොඩ. මෙයා පුතේ මොකක්ද දන්නවද? එයාගේ අපි යාර දෙමු ටයිපිස් වගේ නේද? ටයිපිස් වගේ දෙමුකෝ. ටයිපිස්ලත් ඉන්නවනේ. ටයිපිස් කියන්නේ යාගේ කාර්යය තමයි ටයිප් කරන එක නේද? යදුම් මුදුකාංග මේ Word Excel වගේ PowerPoint පාවිච්චි කරලා ටයිප් කරන එක. මේ කම්පැනියට ඕන ගන්න. මෙයාව ඉන්ටර්විව් එකට කැඳවනවා. එතකොට 20යි 21 මෙයාව 7 වෙනි මාසෙ පුතේ කැඳවන්න ඕන මම 20. මෙයා උදේ 9ට. උදේ 10:30ට. 10:30ට ඒ හරි. තව එකක් දෙන්න බලන්න. new entry ගියා. මිස්ටර් කවුද? සමන් උපුල් නයන. කවුද උපුල්? අපි දාමු නිමල් පෙරේරා. මෙයාට දෙනවා නම්බර 10න් ඔහොම මොන හරි දාලා 10න් 5 ඔහොම තියෙනවානේ. ඔහොම එකක් තියමුකෝ. මෙයා වාද්දුවේ කෙනෙක්. මෙයාගේ තනතුර මොකද්ද? අපි කියමු එයා නෙට්වර්ක් ඉංජිනියර් කියලා. නෙට්වර්ක් ඉංජිනියර් සඳහා තමයි මෙයාව දාන්නේ. මෙයා නෙට්වර්ක් ඉංජිනියර් කෙනෙක්. මේ තනතුරට තමයි මෙයා ඇප්ලයි කරන්නේ. මෙයාට ඉන්ටර්විව් එකට කැඳවන්නේ මේ නෙට්වර්ක් ඉංජිනියර් කියන තනතුරට. මෙයාව දානවා පුතේ අපි ඉන්ටර්විව් එකට 20යි 21 7 වෙනි මාසේ 25 ඉන්න කියලා දානවා. උදේ 9:30ට. හරි. 3යි 4යි. තව එකක් දාමු 5ක් වෙන්න. එතකොට මෙන්න මේ වැඩේ කරන්න වෙනවා. මේ වැඩේ මුලින්ම මේ ලියුම හදන්න ඉස්සෙල්ලා අන්තර්ගත එක නම් මේ වැඩේ කරන්න වෙනවා පුතේ. එතකොට අපි ලියුම් ටයිප් කරන්න ඕනේ නැහැ. මෙන්න මේ ඩේටාබේස් එක හදාගන්න වැඩේ කරන්න වෙනවා. හරි. තව කාන්තාවක් ඉන්නව නේද? MRS මොකද්ද මෙයා ගීතා කියලා දාමු. ගීතා කාන්ති. මෙයා නම්බර 5 මෙයා කොහෙද? කළුතර එක්කෙනෙක්මයි. කළුතර. මෙයාගේ දාමු අපි මොකද්ද? මෙයා දාමු පුතේ මොකද්ද? ක්ලාක් කියලා දාමුකෝ. ක්ලාක්. මෙයාවට අපි එනවා කැඳවනවා ඉන්ටර්විව් එකට 20යි 7:26 ඉන්ටර්විව් එකට කීයටද? 10ට ඇන්ටි මෙරිඩියම් උදේ වරුවේ. මෙයාටත් දාමු කීයද කියලා දන්නේ නැහනේ. මෙයාට හරි. මෙන්න පුතේ 5 දෙනෙක් මේ ඩේටාබේස් එකට දැම්මා. 100ක් නම් ඉන්නේ 100ම ඔබ මේ විදිහට ඇඩ් කරන්න වෙනවා. ලියුම් 100ක් ගහනවට වඩා මේ වැඩේ කරන එක ලේසි. කොබලන්න මේක තේරිච්ච දරුවෝ ටික අත උස්සන්න බලන්න. මේක පැහැදිලි වෙච්ච දරුවෝ ටික අත උස්සන්න බලන්න. මේ වැඩේ කරන ටික. හරි. දැන් මේක පුතේ ඊටකට මොකද කරන්න ඕන? අපිට ඕන නම් මේක මේ ඩිලීට් කරන්න පුළුවන්. තව කස්ටමයිස් කියලා තව ඇඩ් කරගන්න පුළුවන්. අපිට අමතක වෙච්ච එකක් තියෙනවා නම්. හරි. දැන් මේක මං මෙතන තියෙනවා ඕකේ කියලා බටන් එක. ඕකේ කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට අහනවා යා සේව් කරන්න. ඉස්සෙල්ලා වගේ සේව් කරන්න අහනවා. සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් සේව් වෙන්නේ පුතේ මෙන්න මේ ඩොකියුමන්ට්ස් වල my data source කියන ෆෝල්ඩරේ ඇතුලේ තමයි මෙයා ඩිෆෝල්ට් සාමාන්‍යයෙන් සේව් වෙන්නේ my data source වල. අපිට කැමති තැනක මෙයාව දාන්න පුළුවන්. ඔයාගේ වෙනම ෆෝල්ඩර් එකක් තියෙනවනම් කිසි ප්‍රශ්නයක් දාන්න පුළුවන්. මේ ඩෙස්ක්ටොප් එක තෝරලා new folder ගිහිල්ලා මට ෆෝල්ඩර් එකක් තෝරලා මම දානවා මෙතනින් mail merge කියලා. අන්න ඒක ඩබල් ක්ලික් වුණා මගේ අතින්. දැන් new folder එක ගියා. හරි. මම මෙන්න මෙතනින් නමක් දෙනවා. මෙතනින් ගමුකෝ.
මම මෙතනින් දෙනවා මේල් මර්ජ් කියලා මම ෆෝල්ඩර් එකක් දීලා මෙයාව මම ඕපන් කරනවා. එතකොට මේක ඇතුලේ තමයි මම මෙයා සේව් කරන්නේ. ඩෙස්ක්ටොප් එක ඇතුලේ මේකේ මම සේව් කරනවා සික්ටෙක් කියලා ඔහම සේව් කළා. මෙතනින් සේව් එක දැම්මට පස්සේ මේ මේල් මර්ජ් කියලා ෆෝල්ඩරේ ඇතුලේ තමයි මේ ඩේටාබේස් එක සේව් වෙන්නේ. සේව් කරා. ගැටලුවක් නැහැ සේව් වුණා. අපිට බලන්න පුළුවන් බලමු සික්ටෙක් කියලා ඇති මෙතන මම යා මිනිමයිස් කරනවා. මේක ඇති පුතේ කොහේ හරි මෙතන තියෙනවා කොහේ හරි සික්ටෙක් කියලා දැම්මේ සික්ටෙක් කියලා ඇති කොහේ හරි මේ ෆෝල්ඩර් එකක් තියෙනවා ෆෝල්ඩර් වැඩි නිසා හොයන්න බෑ. කොහේ හරි තියෙනවා මෙතන සේව් වුණා. හරි. මෙන්න දැන් අපි එනවා දැන් ඩේටාබේස් එක සේව් වෙලා තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි එන්නේ මෙන්න මේවට අර දාපු 5 දෙනාගේ එකපාර print out ගන්න ඕන අපිට print out ගන්න ඕන මෙන්න මේ 5 දෙනාගේ මෙන්න මේවා ටික අපිට මේ වැඩේ කරන්න දැන් අපි කොහොමද මේ පාවිච්චි කරන්න කියලා බලන්න හදන්න. හරි. බලමු අපි කොහොමද කියලා මේ මෙතන තියෙනවා මේ එක ලියුමක් ඕන මට අනිත් ලියුම් ටික මම ඩිලීට් කරනවා. මට ඔන්න එක ලියුමයි තියෙන්නේ මං එක ආකෘතියයි හදාගත්තේ මේවට මට ඕන මෙන්න මේවා ටිකට අපි අර පාවිච්චි කරපු ඇඩ්‍රස් ටික ඔටෝ පිල් වෙන්න ඕන ස්වයංක්‍රීයව පිල් වෙලා මට print out ගන්න ඕන එක ලියුමයි තියෙන්නේ. හරි. බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. හරි. මේ තියෙන්නේ පුතේ ඊළඟ පියවර මෙන්න තියනවා අපි මෙතනින් තියනවා මේ බලන්න insert merge fill කියලා එකක් තියෙනවා. මොකක්ද යන්නේ අපි insert merge fill කියලා. මෙන්න ගියාට පස්සේ අපි අර සේව් කරපු database එක පෙන්නනවා මෙතන. අනවශ්‍ය දේවල් අයින් වෙලා දැන් ඉස්සල්ලා ඔයා මේක කරන්න ඉස්සල්ලා මුලින්ම බැලුවා නම් අනවශ්‍ය දේවල් එක තමයි පෙන්නන්නේ. මේ list එක ගොඩක් දුරට පෙන්නනවා. දැන් අපිට ඕන පුතේ මෙතනට දාන්න මෙන්න මෙතනට දාන්න ඕන අපි Mr. ද Mrs. ද කියලා. ඒක ඇඩ් කරන්න ඕන. මෙන්න මෙතනට ගියා insert කියලා. ටයිටල් එක දානවා. මේ බලන්න මේ විදිහට තමයි වැටෙන්නේ. දැන් ඔන්න ටයිටල් එක වැටෙනවා Mr. Mrs. ද කියලා. හරි. Mr. Mrs. ද කියලා වැටෙනවා. මම මෙන්න මේ කඩිර එක දැන්ට අයින් කරනවා. මට ඒක ඕනේ නැහැ. හරි. උන මම delete button එක ඔබලා දකුණු පැත්තේ වයින් කරා. ඊට පස්සේ පුතේ මට ඕන දෙවෙනි පේලියට ඇඩ් කරගන්න ඕන මට first name එක. මම මෙතනට ගිහිල්ලා first name එක ඔබනවා. මම මේ ටික දැන්ට අයින් කරගන්න. මට මේ ටික ඕනේ නැහැ. මම ඕගලන්ට පැහැදිලි කිරීම සඳහා තමයි මේ කඩිරි දැම්මේ. හරි. මෙන්න first name එක දැම්මා. ඊට පස්සේ පුතේ මම දානවා insert ගිහිල්ලා මෙතනින් දානවා last name එක. මේ විදිහට වැටෙන්නේ. මේ විදිහට වැටෙන්නේ. තාම මට පෙන්වන්නේ නැහැ. මම මේ field ටික තමයි ඇඩ් කරගන්නේ. address line 2 කියන එක ඇඩ් කරගත්තා. enter කරා. title එක තියෙනවා Mr. Mrs. ද කියලා. first name එක තියෙනවා සමන් කුමාර වෙන්න පුළුවන්, ගීතා කාන්ති වෙන්න පුළුවන්. last name එක තියෙනවා, address එක තියෙනවා, නම්බර 25 වෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා address line 2 කළුතර වෙන්න පුළුවන්, පානදුර වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ පුතේ මෙතනට දාන්න ඕන මොකක්ද? මෙන්න කර්සරේ මෙතනට ක්ලික් කරා interview for the post. මේකේ තියෙනවා තනතුරු කීපයක් තිබුණා නේද? මොනවද? ප්‍රෝග්‍රෑමර් තිබුණා, කම්පියුටර් ටෙක්නීෂියන් තිබුණා, හાર્ඩ්වෙයාර් නෙට්වර්ක් තිබුණා. අන්න ඒ ටික පුතේ මම එහෙනම් මෙතනට කර්සරේ ක්ලික් කළා මෙතනට මම දානවා මොකද්ද? designation කියන එක. designation කියන එකට දානවා මෙන්න මෙතන. හරි. මම මෙන්න මේ designation කියලා දාලා වියලා මේ කඩිර මෙහෙම delete කරලා දානවා. හරි. ඊට පස්සේ පුතේ අපි දැක්කුවා මේ interview එක තියෙන දිනය සඳහා මෙන්න මෙතන ක්ලික් කරා insert merge ගියා. මම දානවා date කියන එක. මේ කඩිර මෙහෙම මං අයින් කරා නැත්නම් ඒකත් පෙන්නනවා. හරි. on කියන තැන add කියන තැනට යනවා. මේ පැත්තට ගන්නවා. insert merge mail යනවා. time එක දෙනවා පුතේ. time එක දීලා මෙන්න මම අනිත් කඩිරි ටික අයින් කරනවා. වැඩේ හරි. අපි මෙතනට දාන්නේ නැහැ. මෙතන මොකද්ද? managing director. managing director කියන්නේ ඉතින් එයා අස්සම් කරලා තමයි print out එක 100ක් ගත්තොත් 100 අස්සම් කරලා තමයි තියෙන්නේ. කොහො දැන් අපිට පෙන්වන්නේ නැහැ නේ අරවා.
අපිට පෙන්වන්න නෑ ළමයි තාම. මේ පෙන්වන්න නම් අපි කොහොමද කරන්නේ මේක? පෙන්වන්න නම් හදන්නේ මේ බලන්න. මෙන්න මෙතන තියෙනවා ළමයි. මෙතන තියෙනවා finish merge කියලා එකක්. අවසානයේ ස්ටෙප් එක. මේ අපි ඉන්නේ අවසාන තැනට. වැඩේ හරි මෙතනට අවශ්‍ය තැන් වලට අපිට පෙළගස්ස ගත්තා. මෙතන තියෙනවා පුතේ මොකද්ද? finish and merge කියලා එකක්. මේ බලන්න මෙතන තියෙනවා finish merge කියලා. මට මෙතනින් ගිහිල්ලා edit individual document තනි තනිව මට edit කරන්න ඕන. ආයි වැරද්දක් නම් මට මෙතන ගිහින් click කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන තියෙනවා preview result කියන එක. අපි ඉතින් ඉස්සෙල්ලා බලමු preview එක. preview එක කියන්නේ මොකද්ද ළමයි? මේක පේන්න හැටි. මේක පෙන්වන හැටි. preview කියන්නේ මේක හොඳයි. මෙතනට ඉස්සෙල්ලා අපි මේක බලමු. preview එක. preview එක කියන්නේ මොකද්ද? print කරන්න ඉස්සෙල්ලා පෙර දසුණක්. view එක කියන්නේ දසුණ, pre කියන්නේ පෙර. පෙර පෙන්නනවා මේක කොහොමද result එක කියලා. මෙන්න මෙතනට ගියා. click කරන්න මෙන්න බලන්න වැඩි. මෙන්න බලන්න වැඩි. අපි දුන්න මේවා මෙතනට වැටෙනවා අදාළ database එකේ තියෙන විදිහටම. මේ බලන්න. අපි database එකේ type කරපු විදිහට සම්පූර්ණයෙන්ම මේ පළවෙනි එක්කෙනාගේ නම වැටෙනවා සමන් කුමාර කියලා. කෝ එතකොට මං දෙවෙනි එක්කෙනා. දෙවෙනි එක්කෙනා කෝ මෙතන තියෙනවා පුතේ මේ next record. මෙන්න උපුල් සිල්වාගේ එක. වෙලාව වෙනස්, දිනය වෙනස්. මෙන්න තියෙනවා තුන්වෙනි එක්කෙනාගේ නයනා කුමාරිගේ එක. දිනය වෙනස්, වෙලාව වෙනස්, ඇඩ්‍රස් එක වෙනස්, තනතුර වෙනස්. හරිද? මෙන්න තියෙනවා හතරවෙනි එක්කෙනාගේ එක. හතරවෙනි එක්කෙනාගේ එක. මෙතන මම වාද්දුව දෙපාරක් දීලා ඒක නිසා මෙතන වැටෙන්නේ. මෙන්න පස්වෙනි එක. මෙන්න පස්වෙනි එක මම කළුතර දෙපාරක් දීලා ඒකයි තියෙන්නේ. හරි? පැහැදිලිද වැඩේ? පැහැදිලිද වැඩේ? මේ මට දැන් මේක මේ මම මේ අන්තර්ගතය ටයිප් කරාද ලියුම් පහක් ටයිප් කරාද මම නෑ. මොනවද මම වෙනස් කරේ? මෙන්න මෙතන තියෙන ඇඩ්‍රස් ටික විතරයි, database එක විතරයි වෙනස් කරේ. මට මෙතන 100ක් දෝන 500ක් දෝන මේ database එක. ශරීරයේ එක නම් අන්තර්ගත එක නම් පුතේ කරන්න කම දැමුණා. දැන් මෙහෙම තියලා මට මෙතනින් පුතේ මේක print out වත් එහෙම ගන්න බෑ. නේද? මේක මම අවසානයේ finish කරන්න ඕන. මෙතන තියෙනවා you can create separate document for each copy, later send the all directory to the print or send them via email. මෙන්න මට අවසානයේ මේක print out ගන්න ඕන නම් ළමයි මෙතනට යනවා finish merge කියලා. කොහොම බලන්න මේ ටික තේරිච්ච දරුවෝ ටික අතොස්සන්න. මෙතනට වෙනකන් මේ වැඩේ අල්ලගත්ත වැඩේ මුලින්ම database එක ඇදුවා. මහදයක් නෑ මේවා. insert ගිහිල්ලා merge කරගත්තා අපිට ඕන තැනට. අපිට අවශ්‍ය තැනට click කරගත්තා. ගැටලුවක් නෑ. 20 ගණන් 30 ගණන් යනවා. ඉස්සෙල්ලත් අතේ වේ ගන්නට නේද? ආයලා finish කියලා තියෙනවා. finish එකට ගියා. click කරා. මෙතන තියෙනවා සර් ටිකක් තේරෙන්නේ නෑ. ඔව් එකපාර තේරෙන්නේ නැති වෙයි. O level වත් ICT කරපු නැති ළමයෙක්ට. හරි අපි ආව ලියා ගන්නකොට දියට පයින්න ඕන පුතේ මේක ප්‍රැක්ටිකල් කරා නම් සෙන්ටර් එකේදී ඉස්කෝලේට ඇහිලා කම්පියුටර් එකේ ලැබ් එකේ කරා නම් මේක මාත් දන්න ඔයා ෆෝන් එකෙන් බල පැහැදිලි වුණාට වැඩේ කරන්න බෑ නේද? මේක ප්‍රායෝගික විෂයක් කම්පියුටර් ලැබ් එකට ඇහිලා මේක කර වැඩේ වුණා නම් වැරදි කරන්න පුළුවන්. දැන් ඔයා සමහරක් හිතයි මේක ලේසි කියලා. හැබැයි ඔයාට මතක නැති වෙයි. අපි ස්ටෙප් ටික මේකේ ලියාගමු කරන හැටි. ඉස්කෝලේ පටන් ගත්ත වෙලාවක පුතේ ඉස්කෝලේට ඇහිලා කරන්න පුළුවන්කම ලැබෙනවා. හරි. මෙන්න පුතේ මෙතන තියෙනවා merge කියලා. මට ඕන මේක print documents කියන එකට යන්න. මට මෙන්න මේකෙන් click කරා නම් මේ බලන්න එයා අහනවා all current records තියෙනවා. මට හිතුනොත් දැන් මෙතන තියෙනවා කියලා records 100ක්. මට print out ගන්න ඕන පුතේ 100න්. එකේ ඉඳලා 10 වෙනකන් මට මෙතනින් දෙන්න පුළුවන් from 1 10 කියලා ඔහොම දෙන්න පුළුවන්. 100ක් තියෙනවා නම් මට ඔහොම පුතේ මට සීමාවකට ගන්න පුළුවන්. මට ඕන ඒක නෙවෙයි දැන් මේකේ අපි නම් 5යිනේ දැම්මේ. දැන් all ඔක්කොම පෙන්නන්න. මෙන්න all කියන එක ක්ලික් කරාම මෙයා අහනවා print out ගන්න හැටි ඒවා කොහොමද කියලා. ඒ ටික මම වෙනම පැහැදිලි කරන්නම් මේකේ all කියන්නේ ඔක්කොම ගන්න ඕන මට. current කියන්නේ අපිට cursor එකේ තියෙන විතරක් ගන්න පුළුවන්. මම දැන්ට මේක ඕකේ කරනවා.
ඕකේ කරාම මේ බලන්න යා දැන්ට මොකද වෙන්නේ printer එකක් නැති නිසා යා මේ printerේ සම්බන්ධ වෙලා නැහැ කියලා මැසේජ් එක එනවා හරි මේ බලන්න එතකොට මට පුළුවන් මේ ඒවා එක එක ඕනනම් print out ගන්න මෙන්න මගේ ලියුම් පහ තියෙනවා මං හදපු එක හදපු ලියුම් පහ තියෙනවා මෙන්න මෙතන ඊට පස්සේ පුතේ අපිට මේක ආපහු මෙතන තියෙන තව ගොඩාක් දේවල් තියෙනවා මේ මෙහෙම යන්න පුළුවන් මෙතන යන්න පුළුවන් මේ එකෙන් එක යන්න පුළුවන් එකෙන් එක යන්න පුළුවන් එකෙන් එක යන්න පුළුවන් අපි හදාගත්ත ડોකියුමන්ට්ස් එක මේ සම්පූර්ණයෙන්ම තියෙනවා ඊළඟ පයින් රෙසිපියන් මට ඕන නම් පයින් කරන්න පුළුවන් කීයද ඕනද කියලා ඒව ගොඩාක් තියෙනවා වැඩ හරි මෙතන තියෙනවා තව දේවල් ටික මේ ටික තේරුණා නම් වැඩේ හරි මං හිතන්නේ සර් මන් රෙකෝඩ් කළා ආයි පාරක් ප්‍රැක්ටිකල් කරන්න අන්න හරි ප්‍රැක්ටිකල් කරලා බලන්න එතකොට හරි අපි පුතේ මේ ටික ටක් ගාලා ලියාගමු ලියාගෙන ඔබ ප්‍රැක්ටිකල් කරනකොට පුළුවන්කම ලැබෙනවා වැඩේ කොට දාගන්න දල වැටහීමක් වෙන්නේ නැති අපි අන්තර්ගත එකනම් මේන් ડોකියුමන්ට් එක මුලින්ම හදා ගන්න ඕන ඒවැ වෙනස් වෙන්නේ මේ දිනය වෙලාව වගේ දේවල් නම් අපිට පුළුවන් දැන් මේ ක්ලාක් කියලා වැටෙන්නේ මේ තනතුරත් වෙනස් වෙනවා මෙන්න ඊළඟ එක්කෙනා බැලුවොත් මෙයා නෙට්වර්ක් එන්ජිනියර් හැමදේම පුතේ වෙනස් වෙනවා මෙයා ටයිපිස් මේ ටයිපිස් 9 කියන එක්කෙනා ඉල්ලන්නේ මෙයා ප්‍රෝග්‍රෑමර් දින වෙනස් වෙලා වෙනස් හැම එක්කෙනාගේම අපි අර ඩේටාබේස් එකෙන් දෙන ටික තමයි මෙයා කම්පියුටර් ටෙක්නීෂියන් මෙයාට දීලා තියෙන්නේ 7:12 උදේ 9ට එන්න කියලා කවුද දෙන්නේ මැනේජින් ඩිරෙක්ටර් දෙන්නේ මෙයාට ඉන්ටර්විව් එකට කැඳවන්නේ අන්තර්ගත එක නම් වෙනස් වෙන්නේ දිනය සහ වෙලාව වෙනස් වෙන්නේ එකම නම් පුළුවන් වෙන වෙලාවල් නම් ඒත් පුළුවන් අපිට මේ විදියට හදන්න ඔන්නෝක තමයි කතන්දරේ නේද උඩ මෙයා කම්පියුටර් ටෙක්නීෂියන් එකට තමයි ඉල්ලන්නේ සමන් කුමාර එයාට ඉන්ටර්විව් එකට කැඳවන්නේ 7:12 උදේ 9ට අපි මතකද මේක ඩේටාබේස් එකේ මෙන්න මේ ඩේටාබේස් එකේ තමයි පුතේ අපි ඒක හැදුවේ නේද මෙන්න මේ ඩේටාබේස් එකේ හැදුවේ අපි මේ ඩේටාබේස් එක සේව් කරා කොහෙද මතකත් නැහැ ඩෙස්ක්ටොප් එකේ අපි දුන්නා මොකද්ද දුන්නේ සික්ටෙක් කියලානේ ඔව් මෙන්න මේ සික්ටෙක් කියලාද දුන්නේ නෑ තව එකක් හරි මොකක් හරි දුන්නා නේද මතක නැහැ දීපු එක එතකොට මතක තියාගන්න ඕන නේද මේක මං හිතන්නේ ඉස්සල්ලා එකද කොහෙද අපි ෆෝල්ඩර් එක ඇතුළේද කොහෙද දැම්මේ මට මතක හැටියට ෆෝල්ඩර් එක ඇතුළේ දැම්මද නිකන් දැම්මද කියලා මට මතක නැහැ ඔබ මතක තියාගන්න ඕන එතකොට මේ තියෙන මේල් මර්ජ් කියන ෆෝල්ඩර් එක ඇතුළේ දැම්මේ ඔව් මෙන්න මෙයා තමයි දුන්නේ මෙයාව ඕපන් කරා නම් අපි මේ ඩේටාබේස් එක එනවා ඩේටාබේස් එක ආවනම් පුතේ මෙතන වැටෙනවා මේ අපි දාපු ඩේටාබේස් එක මෙතන පෙන්නනවා අපිට ඉන්සර්ට් කරගන්න පුළුවන් ආපහු මේ සම්පූර්ණ දේවල් අපිට RI හදා ගන්න ඕන ඇඩ්‍රස් ෆීල්ඩ් ගන්න පුළුවන් මේ ගොඩක් තියෙනවා මේ වැනුත් අපිට ආපහු ගන්න පුළුවන් මේ එයා දීලා තියෙන දේවල් තියෙනවා ඔයාට මහන්සි වෙන්න ඕනේ නැහැ එඩිට් කරගන්න පුළුවන් ඒවා ගන්න තියෙනවා හරි අපි ටක් ගාලා මේ පාත් එක ලියාගමු මෙතනට ආපු හැටි අපි ලියාගමු මේකේ මොකක්ද කියලා හරි මෙන්න තියෙනවා mail-in and tab යනවා start mail යනවා merge group එකට යනවා start mail merge යනවා select the document type letters email තියෙනවා envelope තියෙනවා select recipient තියෙනවා type new list යනවා new address list යනවා customize column යනවා හරි ඊට පස්සේ අපි එතන ඉඳලා ලියාගමු මෙන්න මේ කෙටියෙන් short and sweet අපි ගිය පාරවල් ටික තමයි ඔය ගියේ මුලින්ම යනවා මේලින් කියන ටැබ් එකට යනවා මේලින් පටිත්ත තෝරා ගන්න නේද පට්ට සිංහලෙන් ඕනනම් කියන්න පුළුවන් මේලින් පටිත්ත ටැබ් එකක් කියන්නේ පටිත්ත කියලා පියවර 1 method 1 මේලින් පටිත්ත තෝරා ගන්න ඊට පස්සේ පියවර 2 start mail merge ඊතලයක් දැම්ම මොකක්ද ඕනනම් letters කියලා දාන්න letters තෝරන්න අපි start mail එකේ මෙතනින් තේරුවේ මොකක්ද දරුවෝ letters නේද දෙවෙනි එක ඕන letters මේ ටිකම තමයි මේ මං කියන්නේ letters තෝරන්න ඊට පස්සේ මොකක්ද ඕන
දත්ත ප්‍රභවය නිර්මාණය කරන්න data source එක දත්ත ප්‍රභවය නිර්මාණය කරන්න තුන්වෙනි ස්ටෙප් එකට යනවා මොකද්ද select recipient යනවා type new list select recipient මෙතන තියෙනවා මේ තියෙනවා select recipient type new list select recipient යනවා type new list select recipient යනවා type new list මෙතන මොකද්ද පුතේ මේ use exiting list කියන්නේ අපි ඉස්සල්ලා සේව් කරපු ඒවා නැත්තම් අපි කියනවා මොකද්ද පෙර සුරකින ලද දේවල් නේද පෙර සුරකින ඒ කියන්නේ සේව් කරපු දේවල් සුරකිනවා කියන්නේ සේව් කරනවානේ පෙර සුරකින ලද දත්ත ලබා ගැනීමට නම් පෙර සුරකින ලද දත්ත ලබා ගැනීමට නම් use exiting list තෝරන්නේ අපි පෙර සුරකින ලද දත්ත ලබා ගැනීමට නම් use exiting list තෝරා දිය යුතුය එහෙම නැත්තම් ළමයි එහෙම නැත්තම් පුතේ අපි අලුත් data source එකක් හදනවා නම් අපි අලුතෙන් දත්ත ප්‍රභවයක් හදනවා නම් යන්නේ මොකද්ද type new list කියන එක type new list කියා මේක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙම එනවා නේද මොකක්ද එන්නේ පියවර 4 එනවා new address list කියලා එනවා new address list එනවා පියවර 4 උනා step ලියා ගන්නත් පුළුවන් මේ කවුළුවේ ඇති නැත්නම් මේ වින්ඩෝ එකේ ඇති ශ්‍රේෂ්ඨ කස්ටමයිස් ක්ලික් කිරීමෙන් කස්ටමයිස් කොලම් ඉතින් කස්ටමයිස් කොලම් ක්ලික් කිරීම කස්ටමයිස් කොලම් ක්ලික් කිරීම කස්ටමයිස් කොලම් ක්ලික් කිරීම මගින් දැන් ඉවර වෙනවා පුතේ දැන් ඉවර වෙනවා අපි කියලා පටන් ගත්තේ 9:00 10:00 11:00 තව පොඩ්ඩක් ඉවරයි 11ට තමයි මම දැම්මේ බලමු අපි ඉවරයි අපි ඊළඟ දවසේ සිංහල ටයිපින් ඉගෙන ගන්නවා සිංහල ටයිපින් වල සාමාන්‍ය පැයක් විතර යන්න කියලා දෙන්න ඕන ඊට පස්සේ අපි ලබන සතියේ Excel පටන් ගන්නවා පැතුරුම්පත් මෘදුකාංගයේ පටන් ගන්නවා ස්ප්‍රෙඩ්ෂීට් පටන් ගන්නවා අපි ටයිප් කරන හැටි සිංහල කියලා දීලා කස්ටමයිස් කොලම් කස්ටමයිස් ක්ලික් කරන්න කස්ටමයිස් කොලම් ක්ලික් කරන්න හරි ඒක ගියාට පස්සේ පුතේ ඊට පස්සේ ලියන්න අපිට නේද ඇට් කියන්නේ මොකද්ද නව ශ්‍රේෂ්ඨයක් ලබා ගැනීම සඳහා delete කියන්නේ මොකද්ද ශ්‍රේෂ්ඨයක් field එකක් ශ්‍රේෂ්ඨයක් මකා දැමීම සඳහා rename කියන්නේ මොකද්ද පුතේ නම වෙනස් කිරීම සඳහා ශ්‍රේෂ්ඨේ නම වෙනස් කිරීම තියෙන එක නම වෙනස් කිරීම සඳහා තමයි rename කියන්නේ ඕනනම් ලියා ගන්න ඒවා දන්නව නිකන් තේරෙනවා ඇට් කියන්නේ මොකක්ද ඒව නේද ඇට් කියන්නේ නව ශ්‍රේෂ්ඨයක් ලබා ගැනීම සඳහා delete කියන්නේ ශ්‍රේෂ්ඨ මකා දැමීම සඳහා rename කියන්නේ මොකද්ද ශ්‍රේෂ්ඨේ නම වෙනස් කිරීම සඳහා දේවල් ටික හරි ඊට පස්සේ පුතේ අපි ලියන්න පුළුවන් පියවර 5 මේ වෙනස්කම් සිදු කර මොකද්ද කරන්නේ ඕකේ ක්ලික් කරන්න ඕන මෙන්න මේ ඕකේ එක අවසානයේ අපි ඕකේ ක්ලික් කරන්න ඕන ඕකේ අනවශ්‍ය දේවල් අයින් කරා අපි අනවශ්‍ය දේවල් අයින් කළා රීනේම් කළා ඩිලීට් කළා අපි අවසානයේ මොකද්ද කරන්න ඕන ඕකේ ක්ලික් කරන්න
හරි. ඊට පස්සේ මොකද්ද පුතේ? පියවර 7 තියෙන්නේ. එතකොට මෙන්න මේකේ තියෙන්නේ. මෙන්න මෙහෙම එනවා ලිස්ට් එක. ලියන්න එපා අර database එකට නැත්නම් data source එකට දත්ත ප්‍රභවයට දැමිය යුතු විස්තර සම්පූර්ණ කර එක එක්කෙනාගේ ඒවා දෙනවා අපි. එක එක්කෙනාගේ විස්තර දෙනවා අපි. දැමිය යුතු විස්තර සම්පූර්ණ කර එක් එක් පුද්ගලයාගේ විස්තර සම්පූර්ණ කර සුදුසු පරිදි වෙනස් කර ඕන එක. එක එක් පුද්ගලයාගේ සුදුසු පරිදි නම වෙනස් කර ඕකේ කරන්න තියෙන. හරි. ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ ඊට පස්සේ පුතේ ඊළඟ පියවර 10 වෙනිද 9ද දන්නේ නැහැ මොකක් හරි කමන්නේ. මෙන්න යනවා insert merge field අවසාන පියවර. insert merge field කියලා ලියාගෙන ලියන්න මෙමගින් insert merge field කියලා ලියන්න 9ද 10ද මන්ද මතක නැහැ පියවරවල ටික. insert merge field ගිහිල්ලා ලියන්න මෙමගින් ඔබේ ලිපියට අමතර ශ්‍රේෂ්ඨ යොදා ගැනීමට අමතර ශ්‍රේෂ්ඨ නැත්නම් fields මෙතෙන් field කියන වචනේ FIELD මෙමගින් ඔබේ ලිපියට අමතර ශ්‍රේෂ්ඨ යොදා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. මේ සඳහා පියවර 7ද මන් දන්නේ නැහැ. කැමති පියවර එකක්. අර කියනවානේ පියවර කීයකින්ද දාන්න කියලා ෆ්‍රිජ් එකටද කාවද මන් දාන්නේ ඒ වගේ නේද? මේ පියවර 7 කියන්නේ. හරි. අමතර ශ්‍රේෂ්ඨ යොදා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. තරුවක් දාලා ලියන්න පුතේ එතනින්. මේකට දාන්න ඉස්සෙල්ලා මොකද්ද අපි මේ කර්සර් එක තියන්න ඕන. කර්සර් එක තියලා තමයි අවශ්‍ය තැන කර්සර් එක තියලා තමයි අපි මේ ශ්‍රේෂ්ඨයක් දාන්නේ. ලියන්න ඒකට කර්සරය ශ්‍රේෂ්ඨය අවශ්‍ය ස්ථානයේ තබන්න. කර්සරය ශ්‍රේෂ්ඨයේ අවශ්‍ය ස්ථානයේ තබන්න. කර්සරය අවශ්‍ය ස්ථානයේ තබන්න. කර්සරය අවශ්‍ය ස්ථානයේ තබන්න. අවසාන පියවරට ඉස්සෙල්ලා එක තව දෙකක් ලියාගමු. අවසාන එක. කර්සරේ දාලා තමයි අපි insert field ගිහිල්ලා මේවා දාන්නේ. insert කරන්නේ අපි මේ දැක්කනේ අපිට මේම ඕනනම් ගන්නත් පුළුවන් අපි මෙහෙම ගන්නත් පුළුවන් අපිට. මෙහෙම ගන්නත් පුළුවන් මේ වෙනස් විදියක්. එච්චර මම සංකීර්ණ කරේ නෑ ඔයාව. හරි. ඊට පස්සේ පුතේ අපිට ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. finish and merge. ඔයාලට මෙතනින් මේ preview එකට ගිහිල්ලා බලන්න පුළුවන් වෙන්නේ මොකක්ද කියලා. ඒක මම කිව්වේ නෑ. ඒක මතක තියාගන්න ඕන නම් ලියා ගන්න. preview result ගිහිල්ලා බලන්න පුළුවන් වෙන්නේ මොකක්ද කියලා.
මේ ප්‍රීවියු එකට ගියා මේ ප්‍රීවියු එක ඔෆ් කරොත් මෙන්න අපි හදාගත්ත එක මෙන්න ප්‍රීවියු එක. ප්‍රීවියු රිසල්ට් ගිහිල්ලා වෙන්නේ මොකද්ද කියලා ડોකියුමන්ට් එකට පරිවර්තනය වන ආකාරය බලාගතිය හැකිය. නැත්නම් පෙර දර්ශනය බලන්න පුළුවන් කියන එක තමයි ප්‍රීවියු එකෙන් කියන්නේ. හරි. අවසාන ස්ටෙප් එක මොකද්ද? finish and merge කියන එක. finish and merge කියන එක අවසාන ස්ටෙප් එක. finish and merge කියන එක. finish and merge කියන එක. finish and merge කියන එක. දැන් මෙන්න මෙහෙම තමයි වැටෙන්නේ. ඔයා දන්නෝ මේ මොනවද කියලා. මේවා අපිට අවශ්‍ය තැනට දාන්න විතරයි තියෙන්නේ නේද? මේ අපි date time එකට දැම්මෙත් මේ විදිහට තමයි අපිට අවශ්‍ය දේවල් මෙහෙම තමයි පෙන්වන්නේ. මේවට තමයි අපි field කිව්වේ. හරි. finish and merge edit. එතන ගියාට පස්සේ පොතේ මෙතන තියෙනවා finish and merge ගියාට පස්සේ දරුවෝ මෙතන තියෙනවා edit individual document තෝරා ගන්න. edit individual document තෝරා ගන්න. මෙන්න තේරුවා. edit individual document තෝරා ගන්න. එතකොට එනවා මෙන්න මේ වගේ ලිස්ට් එකක්. නේද? මෙතන තියෙනවා අවසාන එක. මෙතනින් කියන්න ඕනේ නැහැනේ. all කියන්නේ ලිපි ටික ඔක්කොම අපිට ගන්න පුළුවන්. current record එක කියන්නේ මේ කර්සරයේ තියෙන තැන, කර්සරයේ තියෙන පිටුව විතරක් ගන්න පුළුවන් අපිට. from කියන්නේ ලියුම් 100ක් තියෙනවා නම් අපිට මෙතන ඉඳන් පුතේ දෙන්න පුළුවන්. අපිට 50ක් නම් ඕන දැන් print out ගන්න. එකේ ඉඳලා 50ට ගැහුවා නම් අපිට පෙන්වන්නේ ලියුම් ටික මෙතන. දැන් මට ඕන මේකේ මගේ එකේ තියෙනවා එකේ ඉඳලා 5ක් වෙනකම්. මං එහෙනම් 1 to 5 ගහනවා. 1 to 5 ගහනවා. ඕකේ කරනවා. ඕකේ කරාට පස්සේ මට මේ බලන්න ලියුම් පහම මට පෙන්නනවා. ලියුම් පහම මට පෙන්නනවා. මේ පහළට ගන්න වෙනවා. මේ පේනව නේද? වෙනස් වෙච්ච හැටි හැම දෙයක්ම වෙනස් වෙච්ච හැටි මේ ලියුම් පහම මට පෙන්නනවා. මම පහක් දුන්නාට පස්සේ මේ එක ડોකියුමන්ට් එකට ලියුම් පහම මේ ගීතා කාන්ති අපි දාපු වෙලාව වෙනස්, දිනය වෙනස්. මේ ඔක්කොම 5 දෙනාම මට පුළුවන්. 100ක් නම් ඉන්නේ මට 100ම පුළුවන් ගන්න. 100ම මට ගන්න පුළුවන්කම ලැබෙනවා. හරි. හරි. ඊට පස්සේ අවසාන එක සකස් කරගත් ලිපි සුදුසු ලෙස සුරකීම අවශ්‍ය පරිදි සේව් කරන්න පුළුවන්. මෙන්න මගේ ලියුම් ටික පෙන්නනවා. මේ ඔක්කොම පෙන්නනවා. පහම පෙන්නනවා. මේ විදිහට ලියුම් 100ක් නම් තියෙන්නේ. මේ ලියුම් 100ම පෙන්නනවා. මම මහන්සියක් ගත්තේ නෑ. මෙන්න ලියුම් 100ක් නම් ලියුම් 100ම පෙන්නනවා. මම වෙනස් කරේ මේවා මේ ඇඩ්‍රස් ටික විතරයි. අපි ෆීල්ඩ් ටික විතරයි දෙන්නේ. අවසාන එක සකස් කරගත් ලිපි සුදුසු ලෙස සුරකීම සේව් කර මුද්‍රණය කරගන්න. කතන්දරේ ඉවරයි. අවශ්‍ය පරිදි සුදුසු ලෙස සේව් කර ගැනීම සඳහා තමයි තියෙන්නේ. හරි. කො බලන්න පුතේ කතන්දරේ තේරිච්ච අය නේද? කතන්දරේ තේරිච්ච අය කො බලන්න අත උස්සන්න බලන්න. මේ කතන්දරය මේක අමාරු දෙයක් නෙමෙයි. හරි සරලයි නේද? ළමයි ගොඩක් හිතන් ඉන්නේ මේල් මර්ජ් කියන. මේක පුතේ ICT වලට ඔයා O level ICT වලට ඔයාලා ඒකක් තියෙනවා ඇති. ඒකක් එයි. නමුත් මේල් මර්ජ් ඉස්කෝලේදී කරන්නෙත් නැහැ. මහා ලොකු දේවල් නෙමෙයි. සමහර ටීචර්ස්ලාත් මේක බයයි කරන්න පැටලෙයිද කියලා.
උගන්වන්නේ නැහැ සමහර අපිට ICT වා කරාට මේ ටික මේක මගාරින ඩුක් ගාලා මේක කරන්නේ නැහැ. ඇති දෙයක් නැහැ මේකේ තේරෙනව නේද? ඔයාට සුපිරියට මේක බලාගත්තා ප්‍රැක්ටිකල් එක කරා අපි ලියාගත්තා ඉස්කෝලේට ඇහිල්ලා ඔයාට කම්පියුටර් නැති දරුවන්ට පුළුවන්කම ලැබෙනවා ප්‍රැක්ටිකල් කරන්න. හරි. අපිට පුතේ අද වෙලාවක් නෑ වෙන සිංහල ටයිප් උගන්වන්න. අපි ලබන සතියේදී සිංහල ටයිපින් උගන්වනවා. යුනිකෝඩ්ස් කියන්නේ මොනවද? සිංහල ෆොන්ට් කියන්නේ මොනවද? ඒ සඳහා අපි ලබන සතියේදී ඔයාට අපි ඒ සඳහා පුහුණු කරනවා. එහෙනම් අපි අදට සමුගන්නවා. මොනවාරි අහන්න තියෙනවද? සමුගන්න කියන වචනේ කියනකොටම ලෙෆ්ට් වෙනවා. එහෙම බලාගෙන ඉන්නවා එන් බටන් එකට තියලා තියෙනවා. නේද? පාඩම ගැන මොනවද කියන්න තියෙන්නේ? මොනවද තියෙන්නේ පාඩම ගැන? ගැටලුවක් නැද්ද? ආයි දවසක් කරන්න ඕනද? මොනවද? හරි. තරු දානවා රියසෑන් කරනවා. හරි. සර් හොඳට තේරුණා. නියමයට තේරුණා. ICT කරාට මේල් මර්ජ් ඉගෙනගෙන තිබුණේ නැහැ. අද තමයි ඉගෙන. මං කියවනේ ඒක තමයි. ICT කරාට පුතේ මේල් මර්ජ් කියන එක අතෑරලා ඇත්තේ. හැබැයි එතකොට මං කියවනේ මේකෙදි ICT කරාට පුතේ අපි හැම දෙයක්ම හැම අස්සක් මුල්ලක් නැහැරම ඔයාගේ ජීවිතයට වැදගත් වෙන දේවල් කරනවා. හරි. එහෙනම් අපි අදට හරි. මට මැසේජ් එකක් දාන්න පුතේ. මම බලලා එවන්නම්. හරි. ගිය සතියේ රෙකෝඩ් එක. හරි. මැසේජ් එකක් දාන්න. දැන් මැසේජ් ගොඩාක් තියෙනවා මගේ පෞද්ගලික පන්තිත් වල ඒව හොයන්න ඕන. හොයලා තමයි දාන්නේ. Zoom එකට යන්න ඕන. ලොකු ගැටලුවක් තියෙනවා වෙනම පැය භාගයක් විතර රෙකෝඩ් එකක් එවන්න මම වලි කාලා හොයලා තමයි දාන්න වෙන්නේ. හරි. මොනවා හරි කරන්නම් ඒ ඔබ වෙනුවෙන්. හරි. එහෙනම් පුතේ අපි අදට සමුගන්නවා. පරිස්සමෙන් ඉන්න. සිළු දෙනාටම බුස්සරණයි ආයිබෝවන්.